සියලු දෙනාටම සුබ උදෑසනක් සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ ඉගෙනගත්ත සියලුම කරුණු ඒක රාශී කරගනිමින් විශේෂිත වූ පාඩම. ඒ තමයි සිද්ධි අධ්‍යයනය එහෙම නැත්නම් කේස් ස්ටඩීස් කියන එක තමයි කතා කරන්න යන්නේ. ඒතර මේක අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆයිනල් එක්සෑම් එක අතලේ තියෙන අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ නිසා මම මේක අවසානයේ දක්වා අරගෙන ඇවිල්ලා අවසාන මොහොතේ තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේක අනිවාර්යෙන් ඔයාලට ලියන්න වෙනවා. එහෙනම් මේක මග අරින්න බෑ කිසිම කෙනෙකුට. එහෙනම් අනිවාර්ය ප්‍රශ්නය සිද්ධි අධ්‍යයනය. සිද්ධි අධ්‍යයනයේ එක කතා කරන් තියෙන්නේ මූලික කරුණු කාරණා ඉගෙනගත්ත දේවල් එක්කම තමයි සම්බන්ධ කරලා කතා කරන්න තියෙන්නේ. හරි. දැනට සම්බන්ධ වෙන අයට චූටි වෙලාවක් දෙන්න. ඉක්මනින් සම්බන්ධ වෙමු. ඒකට මේ වෙනකොට අපි ගිය සතියේ කතා කරා සම්පූර්ණම අනපනත් ගැන ඔක්කොම කතා කරලා ඉවර කරා නේද? ඒ දේවල් ඉවරයි. එතකොට දැන් අපිට එහෙනම් මානව සම්පත් කළමනාකරණයේ සියලුම කරුණු කාරණා හරි සියලුම කරුණු කාරණා මේ වෙනකොට කතා කරලා ඉවර කරලා තියෙන්නේ. ඒතර ඔයාලා දන්නවා අපි මේ වෙනකොට ඉගෙනගත්ත කරුණු දිහා බැලුවොත් එහෙම අපි ඉවර කරා මූලික මට්ටමේදී අපි රැකියා නිර්මාණ ඉඳන් ඇවිල්ලා ඒ දේවල් ඔක්කොම කළා. ශ්‍රමික සම්බන්ධතාවත් එක්ක අපි මිඩ් එක්සෑම් එකට අවශ්‍ය කරන කරුණු කාරණා ටික ඉවර කරා. ඊට පස්සේ අපි තොරතුරු තාක්ෂණය ගැන කතා කරා. ඊට පස්සේ අපි මම මේ කරපු පාඩම් සමානවට පිළිවෙලට නැති වෙන්න පුළුවන් ඈ පිළිවෙලටම නෙවෙයි. ඊට පස්සේ ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණ අභියෝග අපි කතා කරා. ඊට පස්සේ අපි උපක්‍රමික මානව සම්පත් කළමනාකරණය කතා කරා. ඊට පස්සේ අපි විවිධත්ව කළමනාකරණය කතා කරා. ඊට පස්සේ අපි නූතන සමකාලීන මානව සම්පත් කළමනාකරණ අභියෝග කතා කරා. ඊට පස්සේ අපි ශ්‍රී ලංකාවේ මානව සම්පත් කළමනාකරණයේ සම්බන්ධ අනපනත් ටික අපි ගිය සතියේ කතා කරලා ඉවර කරා. එතකොට අපිට අපි කතා කරලා ඉවර කරලා තියෙනවා ගැටුම් කළමනාකරණය ගැන කතා කරලා තියෙනවා සංවිධානයේ පරිසරය ගැන අපි කතා කරලා තියෙනවා නේද? සංවිධාන සංස්කෘතිය සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා. සංජානනය ගැන අපි කතා කරලා තියෙනවා. නායකත්වය ගැන කතා කරලා තියෙනවා. නිවේදනය ගැන කතා කරලා තියෙනවා. එතකොට පාලනය ගැන කතා කරලා තියෙනවා. එතකොට මේ ආදී සියලුම පාඩම් ටික ජපන් කළමනාකරණේ මේවත් අපි ඉවර කරලා හිතා ගන්න පුළුවන් කරන සැලකිය යුතු විෂය නිර්දේශයක්. මම කියන්නේ අර උපාධියක් තුල අන්තර්ගත වෙන මට්ටමටම කිට්ටු වෙන්නම අපි කතා කරලා තියෙනවා. විශාල ප්‍රමාණයක් HRM දාස්සේ. ඒතර මේකේ තවත් වැඩි වෙනවා මම කිය හයි ඩිප්ලෝමා එකේදී තවත් වැඩිපුරක් කතා කරනවා. මැනේජ්මන්ට් ඩිග්‍රී එකක තියෙන කරුණු කාරණා වලට කිට්ටු වෙන්නම කතා කරනවා. එතකොට එහෙනම් මේ කතා කරපු දේවල් එක්ක අපි අන්තිමේටම ඇවිල්ලා තියෙන සිද්ධි අධ්‍යයනය එහෙම නැත්නම් කේස් ස්ටඩීස් කියන එකට තව මම එක පාඩමක් විතරක් ඔයාලට තව කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඒ තමයි අර පුළුවන් මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවිධාන ගැන කතා කරන්න ඕනේ. වර්තමානයේදී වැදගත් වෙන නිසා. එහෙනම් සිද්ධි අධ්‍යයනය කියන එක ඔයාලා කරන්න ඕනේ වැඩක්. මේක මගේ පැත්තෙන් තියෙන්නේ කරුණු ටික පැහැදිලි කරලා දෙන එක විතරයි. ඒතර මොකද්ද කේස් ස්ටඩි එකක් කියලා කියන්නේ? දැන් මෙතන උපාධිය අවසන් කරපු අයත් ඇති, උපාධිය අවසන් කරපු අය පරිපාලන විභාගයට දාපු අයත් ඇති. ඒතර පරිපාලන විභාගයට දාපු අය එහෙම ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ ලකුණු 20 විතර ප්‍රශ්නයක් විදිහට එයාලට එනවා. ඉතින් පරිපාලන සේවයේ ගොඩ දාගන්න තියෙන එකම එක්තරා කොටසක් විදිහට මම මේක දකිනවා ඔය කේස් ස්ටඩි එක කියලා කියන්නේ. ඒතර ඔයාලට මේ ඉගෙන ගන්න එක අද උපාධිය සම්පූර්ණ කරලා නැත්නම් ඔයාලට අනාගතේ ඔයාලට උපාධිය සම්පූර්ණ කරලා පරිපාලන විභාගයේ ලියද්දිත් මේක ප්‍රයෝජනයක් වෙනවා. පරිපාලන විභාගය විතරක් නෙවෙයි අනිකුත් විභාග සියල්ලක්ම සඳහා මේක වැදගත් වෙනවා. බුද්ධි පරීක්ෂණ පේපර් ඇතුළු තරඟ විභාගවලදී මේවා පාවිච්චි කරනවා. එහෙනම් මේ සිද්ධි අධ්‍යයනය කියන එක ගත්තට පස්සේ මේක සම්බන්ධයෙන් කරුණු කාරණා ගණනාවක් තියෙනවා. එතකොට මේකෙදි බලාපොරොත්තු වෙන්නේ මේක මුල් කාලේ නම් කිසියම් ඉගෙනුම් මෙවලමක් විදිහට පාවිච්චි කරා. දැන් අද වෙද්දීට එහා ගිය දෙයක් මේක ASCII බලාපොරොත්තු වෙනවා. මේකෙදි කරන්නේ කිසියම් මානව සම්පත් කළමනාකරණයේ හා මුල් වෙච්ච කරුණු කාරණා සමූහයක් දීලා මෙන්න මේ සමූහය ඇතුලේ මේකේ තියෙන අඩුපාඩු හොයන එක තමයි ඔයාලගේ මට්ටමේදී කරන්නේ.
අඩුපාඩු මොනවද කියලා හොයාගන්න වෙනවා. එතකොට මානව සම්පත් කළමනාකරණයත් එක්ක බද්ධ වෙච්ච මේ කියන අඩුපාඩු ටික මොනවද කියලා ඔයා මේ සිද්ධියාස්සේ හොයාගන්න ඕනේ. හරිද? එතකොට මේක දෙනකොට ඔයාට මේකේ කරුණු දෙන්නේ මෙහෙම හංග දෙන්නේ. ඔයෙන් ඔයාට පරංගියා බෝට් එක ගියා වගේ එහෙට මෙහෙට කරලා දෙනවා. හරිද? මේ දෙනේ වාස්සේ ඔයා මේකේ පැහැදිලිව මේකේ අඩුපාඩු ටික එළියට ගන්න ඕනේ. අඩුපාඩු ටික අරගෙන මේ අඩුපාඩු ටික පෙන්වන එක ඔයා බලාපොරොත්තු වෙන දෙයක් ඔයාගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. ඊට පස්සේ මේ අඩුපාඩු වලට මොනවද ඔයාලා කරන්න පුළුවන්? අන්න ඕක තමයි ඔයාගේ මට්ටමෙන් අහන්නේ. හරිද? ඔයාගේ මට්ටමෙන් අහන්නේ ඔකට කරන්න පුළුවන් මොනවද කියලා. නමුත් ඔයාගේ මට්ටමට එහා ගිහිල්ලා මම පරිපාලන මට්ටමේ භාග ප්‍රශ්න කීපයකුත් දාලා තිනවා. ඒකත් මම කතා කරනවා. හරිද? ඒකත් මම කතා කරනවා. ඒතර මෙතනදී මෙන්න මේ වගේ සිද්ධියක් දෙනකොට මේක හැංගිච්ච කරුණු කාරණා ගොඩාක් දෙනවා. හරිද? හැංගිච්ච ඒවා කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට එක්තරා සේවකයෙක් වැඩට ආවේ නැහැ. ඒ සේවකයාට හැබැයි වැඩට ආපු නැති එකට හේතු දක්වලා ඉල්ලීමක් කරා. හේතු දක්වුවාට පස්සේ මාස දෙකකට පස්සේ තමයි ඒක පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඒතකොට ඒක ඇත්තටම නොගැලපෙන දෙයක් නේද? ඒතර වෙච්ච ප්‍රශ්නේ මොකද්ද කියලා අහුවොත් අපි බලාපොරොත්තු වෙන්නේ ආයතනයක් තුළ තියෙනවා නම් විනය සම්බන්ධයෙන් කොයි විදිහටද හැසිරෙන්න ඕන. පුහුණු අවස්ථා ලබා දෙනකොට කොයි විදිහටද හැසිරෙන්න ඕන. පුහුණුව කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන. නේද? එතකොට සේවකයන් වැටුප් ගෙවනකොට කොහොමද? දුක් ගැනවිලි කළමනාකරණය කරන්නේ කොහොමද? ශ්‍රමික සම්බන්ධතා පවත්වා ගන්න ඕනේ කොහොමද? ඒතර මේක අස්සේ හැම වෙලාවෙම මෙන්න මේ එකිනෙක තියෙන අඩුපාඩු ටික පෙන්නලා දෙනවා. හරිද? එහෙනම් අපි කරන්න ඕනේ අන්නේ අඩුපාඩු. එහෙනම් අපි කියන්න ඕනේ වෙලාවට වැටුප් ගෙවලා. හරිද? මේ ගැටලුව වෙලාවට විසඳලා නැහැ. ඒතර මේකට අවශ්‍ය කරන සාධාරණ විසඳුමක් මේකේ දීලා නැහැ. මෙයා පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වලා තියෙනවා. මේ සේවකයා පිළිබඳව සැලකිල්ල දක්වලා අඩුයි. ඒතර එන්නේ අඩුපාඩු ටික පෙන්නලා ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒවා මම හිටියානම් කොහොමද නිවැරදි කරන්නේ කියන තැනට තමයි එන්න යන්නේ. පැහැදිලිද? ඒතර ඕක ලියනකොට ඔයා ගන්න විෂය දැනුමත් එක්ක ලියන්න. ඔයා විනය සම්බන්ධයෙන් ගත්ත දේවල් උදාහරණයක් විදිහට විනය සම්බන්ධයෙන් විනය කළමනාකරණයේදී රත්තු උදුන් නීතිය ක්‍රියාත්මක වෙන විදිය ඔයා අන්න දැනගන්න. වැටුප් ගෙවීමේදී වැටුප් සම්බන්ධයෙන් වැටුප් පද්ධතියක් සකස් කරනකොට මොන වගේ කරුණු සැලකිල්ල ගන්න ඕනේ කියලා ඔයා ඉගෙනගෙන තියෙනවා. හරිද? ඊට පස්සේ අපි තුන් සේවක අර්ථසාධක අරුමුදල් පනතට ගෙවලා නැහැ හරියට. එහෙනම් සේවක අර්ථසාධක අරුමුදල් පනතට අනුව මෙච්චරක් 8ක් 12ක් සේවා නියුක්ති බාර අරුමුදල් 3 මේ විදිහට ගෙවන්න ඕනේ. සේවකයෙකුට පාරිතෝෂික ගෙවලා නැහැ. මේ පනතට අනුව මෙයාට පාරිතෝෂික හිමි. කොහොමද අපි කියන්නේ? අවම සේවකයෝ 15කට වඩා ඉන්නවා නම් අවුරුදු 5කට වඩා වැඩ කරලා තිබ්බනම් එයාට පාරිතෝෂික හිමි. හැබැයි මේ ආයතනයේ පාරිතෝෂිකය ගෙවන්නේ නැත. මේ අඩුපාඩු හොයාගන්න බෑ මේක අස්සේ තියෙනවා. හරිද? ඒතර එහෙනම් කේස් එකක් අස්සේ තියෙන අඩුපාඩු ටික ඇදලා අපි එළියට ගන්නවා. හරිද? ඒතර ඒවා ඇදලා අරගෙන ඒවා තමයි ඉස්මතු කරලා පෙන්නන්න ඕනේ. ඒතකොට මේ කේස් ස්ටඩි එකට ගිය පාර ලකුණු 15ක් දුන්නා. අඩුපාඩු පෙන්නන ලකුණු 10ක් දුන්නා. ඒවා නිවැරදි කරන්නේ කොහොමද කියලා ඉවර ලකුණු 5ක් දුන්නා. හරි? ලකුණු 15යි ඊට පස්සේ මට මතකයි මූලික ප්‍රශ්න කීපයක් එක තමයි ලකුණු 60ක් හම්බුණා අවසානයේ. ලියන එකට 60යි, ඉරිගාන එකට 40යි, ඔක්කොම ලකුණු 100යි. ඒතර මේ කේස් ස්ටඩි එක ඇතුලේ ලකුණු 15ක් ඔයාලට එහෙම් පිටිම මේක ගෙදරින් ඉඳන් අරන් යන්න පුළුවන්. ගෙදරින් ඉඳන් නේ පැහැදිලිවම ලකුණු 15 ගන්න පුළුවන්. මම කියන්නේ. ඒතර හරියට ලිව්වොත් පිටු ප්‍රමාණයක් ලිව්වොත් එහෙම පිටු දෙකක් තුනක් ඒ අදාළ කරුණු කාරණා ඉස්මතු කරලා ලිව්වොත් ඔයාලට ලකුණු 15 හම්බ වෙනවමයි. ඒක කාටවත් අඩු කරන්න බෑ. හරි? ඒ වගේම තමයි මේක අනිවාර්ය ප්‍රශ්නේ හින්දා මේකෙන් වෙට්ටු දාන්නත් බෑ කාටවත්. ඒතර මේක නොලිය ඉඳලා ඒක විභාගයට කලින් මේක නොලිය ඉඳලා එදාම විභාගයට ලියන්නත් බෑ. මොකද මේ වෙලාවට ගලප ගන්න තේරෙන්නේ. හරි? ඒ නිසා තමයි මේවා අපි කලින්ම ලියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ පන්ති ඇතුලේ. හරි? හරි. එතකොට සිද්ධි අධ්‍යයනයක් කියන එක මම දල අදහසක් දෙන්න. ඔයාලා හැමෝම ගාව සිද්ධි අධ්‍යයන මේ පොත තියෙනව නේද? මේ පොත තියෙනවනේ. මේ පොත මම ඔයාලට ගිය සතියේ දුන්නේ. ගිය සතියේ පන්තියේ කතා කරේ මේ පොතනේ. ඒතර මේ පොතේ සිද්ධි අධ්‍යයනයේ සම්බන්ධ කරුණු කාරණා දීලා තියෙනවා. ඒතර අද මේ පොත ළඟ තියෙන්න ඕනේ නැත්නම් මේක කරන්න අමාරුයි. අමාරුයි කියලා කියන්නේ මේකේ තියෙන case studies වලට අදාළ ප්‍රශ්න ටික මේක අස්සේ තියෙනවනේ. ඒතර මේක මම ආයේ ඔයාලට පන්තියේ දීලා කරන්න බෑ. ඒතර ඒ කාලය අපරාධයි. හරි? ඒතර මේක කේස් එකක් පිටු දෙක තුනක් තියෙනවනේ. ඒතර ඒවා එකිනෙක තමයි අපිට ගන්න තියෙන්නේ. ඒ නිසා මේක ළඟ තියෙන්න ඕනේ මම ගිය සතියේත් මතක් කරා. හරි? එතකොට
මේ බලන්න සිද්ධි අධ්‍යයනය කියන එකේ නිර්වචනයත් එක්කම තියෙන කාරණා ටික මම මෙහෙම කිව්වොත් එහෙම සිද්ධි අධ්‍යයනයක් යනු විසඳුමක් ලබා ගැනීම සඳහා කිසියම් සිද්ධියක් හෝ සිද්ධි දාමයක් ගොනු කොට ඉදිරිපත් කරන ලබන ගැටලු සම්පදනම් වූ ඉගැන්වීම් මෙවලමකි. යම් කිසි ආයතනයක ව්‍යාපෘතියක පාසලක කාර්යාලයක හෝ ව්‍යාපාරික ආයතනයක හෝ කර්මාන්ත ශාලාවක කිසියම් නිශ්චිත කාලයක් පුරාවටම ක්‍රියාත්මක වූ සිද්ධි දාමයක කතාන්දරයක් සිද්ධි අධ්‍යයනයට ඇතුළත් වේ. මුල් අවස්ථාවේදී සිද්ධි අධ්‍යයනයේ භාවිතා කරන ලද්දේ ඉගෙනුම් මෙවලමක් හෝ ඉගැන්වීම් ආධාරකයක් ලෙසය. සිද්ධි අධ්‍යයනයේදී ඉගෙනුම ලබන්නාට කිසියම් අතීත සිද්ධියක් හෝ අවස්ථාවක් පිළිබඳව තොරතුරු අන්තර්ගත ලේඛනයක් ඉදිරිපත් කෙරේ. එම රචනය තුළ ප්‍රධාන චරිත කිහිපයක් අන්තර්ගතය සිදුවීම් දාමයක් මත වූ අභියෝග හා ගැටලු අවස්ථා කතාබහ සාකච්ඡා ලොක් සටහන් ලිපි ලේඛන සංඛ්‍යා දත්ත ආදී ආශ්‍රයෙන් රචනයක් ඉදිරිපත් කර ඇත. අධ්‍යයනය කරනු ලබන්නා මෙම සිද්ධිය අධ්‍යයනය කර දෙන ලද රචනයේ කීප වරක් කියවා එම සිද්ධි දාමයේ විග්‍රහ කර සිදු වූයේ කුමක්දයි තාර්කිකව විමසා බලා මතුපිටින් පෙනෙන දෙය මෙන්ම ඇතුළත ඇති සාධකද අධ්‍යයනය කර තත්ත්වයේ පිළිබඳ ගැඹුරු තක්සේරුවක් කර යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම අපේක්ෂා කරනවා. ඔයාගෙන් තමයි අහන්නේ අවසානයේ. එම සිද්ධිදාමයේ මදක් ගැඹුරු හෝ වඩාත් ගැඹුරු විය හැකිය. එය රඳා පවතින්නේ උගන්වන්නාට හෝ මැනීමට අපේක්ෂා කරන දැනුම ආකල්ප කුසලතාවල මට්ටම් පදනම් කරගෙනය. සිද්ධි අධ්‍යයනයක් මුද්‍රිත පිටු දෙකක් පමණක් හෝ පිටු 20ක් හෝ ඊට වැඩි හෝ විය හැකිය. පරිපාලන නිලධාරීන්ට මෙන්ම මධ්‍යම මට්ටමේ විධායක නිලධාරීන්ට විදුහල්පතිවරුන්ට මෙන්ම ගුරුවරුන්ටද පුහුණු වන සේවක මණ්ඩල ආධුනික ගුරු ශිෂ්‍යයන්ටද සැබෑ ගැටලුවක් අධ්‍යයනය කර ඉගෙනීමටත් තම බුද්ධිමය හිමිය නිම්වල් පුරු කර ගැනීමටත් මෙම සිද්ධි අධ්‍යයනය භාවිතා කළ හැකිය. මේ ප්‍රවේශය ආදර්ශ සිද්ධි අධ්‍යයනයේ රචනා ව්‍යුහය මෙලෙස විය යුතුය. ප්‍රමුඛ සාරාංශය පරමාර්ථ නිර්වචනය කර ප්‍රධාන අභියෝගය සඳහන් කරන්න. හැඳින්වීමේ ඡේදයේ කියවන්නාගේ උනන්දු ඇද ගන්නා ආකාරයට ලියන්න. කතා වස්තු පසුතලයේ විස්තර කරන්න. සංදර්ශනය එළඹුම සහ ගැටලු මතු කරන්න. සාධක ඉදිරිපත් කරන්න. සිදුවූයේ කවරක්ද යන්න පිළිබඳව වචන වලින් චිත්‍රයක් මවන්න. ප්‍රධාන සාධක හා ප්‍රධාන ගැටලු විස්තර කරන්න. අදහස් යෝජනා මතවාද ඉදිරිපත් කරන තීරණ නිගමන හා උනන්දුව දක්වන අංශ ඉදිරිපත් කරන්න. එතකොට මේක තමයි බලාපොරොත්තු වෙන දේ. එතකොට මේක ආස්සේ තියෙන දේවල් අපි ඉස්මතු කරලා ගන්න ඕනේ. එතකොට මම ඔයාලට කතා කරොත් එහෙම මානව සම්පත් කළමනාකරන සිද්ධියක් කියන එක ඕකම තමයි. නමුත් ඕකට චුට්ටක් එහා ගිහිල්ලා කතා කරොත් මෙන්න මෙහෙම. ලියා ගන්න තරුවක් දාලා. එතකොට මානව සම්පත් කළමනාකරන සිද්ධියක් කියන එක අහපුවාම මෙන්න මේ වගේ ලියන්න පුළුවන්. ලියා ගන්න මෙහෙම. කිසියම් ව්‍යාපාරික පරිසරයක් තුල මානව සම්පත් කළමනාකරන ශාස්ත්‍රයට අදාළව කළමනාකරණය අපේක්ෂා නොකළ ආකාරයට වෙනස්ව ක්‍රියා කරන්නා වූ අවස්ථාව මානව සම්පත් කළමනාකරන සිද්ධියක් ලෙස හඳුනාගත හැකිය. එදිකින් ලියාගන්න මෙහෙම මානව සම්පත් කළමනාකරන ගැටලු හඳුනාගෙන ඒවා සඳහා විසඳුම් ලබා දීම.
අපේක්ෂා කරන අතර මානව සම්පත් කළමනාකරන සිද්ධි අධ්‍යයනය මානව සම්පත් කළමනාකරන සිද්ධි අධ්‍යයනයක් සඳහා විසඳුම් ලබා දීමේදී ආපහු කියනකො මානව සම්පත් කළමනාකරන සිද්ධි අධ්‍යයනයේදී විසඳුම් ලබා දීමේදී පහත පියවරයන් අනුගමනය කිරීම වඩා වැදගත් වේ. එතකොට ඔයාලට දෙන කේස් ස්ටඩි එක සිද්ධිය පළවෙනි මේක තමයි පළමු වර කියවීම. හරි ලියා ගන්න පළවෙනි එක පළමු වර කියවීම. එතකොට ඔයා මේක පළවෙනි පාර කියවනකොට දැන් මේ බලන්නකො මම මෙතන සාරිපුත්ත මහාවිද්‍යාලයේ මතක කබඩාව එහෙම දත්ත බැංකුව කියන එකේ කේස් ස්ටඩි එක මේ පිටු ගානක් තියෙනවා. එතන පළවෙනි පාර ටටටට ගාලා උඩින් කියවන යනවා. හරිද අදහසක් ගන්න. කියවල ඉවරලා ඊට පස්සේ අවසානයේ මම බලනවා මේක අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඊට පස්සේ හැබැයි ආපහු මේක දෙවන වර කියවනවා. දෙවන වර කියනකොට highlight pen එකක් එහෙම නැත්නම් පැන්සලක් පෑනක් තියාගෙන වැදගත් ඒවට ඉදි ගහගෙන යනවා. හේතුව මේකේ අහලා තියෙන ප්‍රශ්න ටික තියෙනවනේ නේද? මේ ප්‍රශ්න වලට ගැලපෙන විදිහට තමයි මේක කරන්න වෙන්නේ. ඕනනම් කෙනෙකුට පුළුවන් පළවෙනි පාරම ප්‍රශ්න දිහා බලලා මේක බලාගෙන යන්න. නමුත් හරියටම කරනවා නම් ඉස්සෙල්ලා එකපාරක් කියවලා ආපහු ප්‍රශ්න දිහා බලලා ඊගාට තියෙන මොකද්ද? දෙවන වර කියවීම. ඊළඟ දෙවන වර කියවීම. හරි දෙවන වර ලියනකොට කියවනකොට මේ වැදගත් ඒවාට ඉදි ගහගෙන යන්න ඕනේ. තුන්වෙනි එක තමයි විසඳුම සඳහා පිළිතුරු ගොනු කර ගැනීම. හතරවෙනි එක නිවැරදිව ගොනු කර පිළිතුරු ලබා දීම. හරිද? දැන් එහෙනම් අපි අනිවාර්යෙන් පළවෙනි පාර කියවලා දෙවෙනි පාරක් කියවලා තුන්වෙනිවට තමයි අපි මේකට උත්තර ලියන්න යන්නේ. එතකොට මේ සමහර සිද්ධි හැංගිච්ච සිද්ධි තියෙනවා. හරිද? එතකොට මේ හැංගිච්ච සිද්ධි ටික අපි ඉස්මතු කරලා ගන්න ඕනේ. එතකොට සරල එකේ ඉඳන් සංකීර්ණ එක දක්වා අපිට මේක ගොනු කරගන්න පුළුවන්. දැන් මම ඔයාලට ඉස්සෙල්ලාම ලොකු මට්ටමේ ඉහළ මට්ටමේ එකක් ගැන කතා කරලා වුණා මේක උත්තර තියෙන හින්දා මේක ඉවර කරන්න. අපේ පෞද්ගලික විභාග පේපර් වලට ආව ප්‍රශ්න ටිකක් ඔක්කොම මේක ASCII තියෙනවනේ. ඒවත් තියෙනවා ඈ. ඔමේගා තියෙනවා, හැපිටෝක් තියෙනවා. හරි. මම ඉස්සල්ලාම ඔයාලට මේ කතා කරලා ඉවර කරන්න පුළුල්ම මට්ටමේ එකක්. රාජ්‍ය පරිපාලන විභාගයේදී දීපු එකක්. එතකොට මේකෙදි බලාපොරොත්තු වෙන්නේ මානව සම්පත් කළමනාකරණයට එහා ගිහිල්ලා සමස්ත කළමනාකරණයම මූලික කරුණු කාරණා සහ කාර්යාල කළමනාකරණය පවා සැලකිලිට අරන් තියෙනවා. කාර්යාල කළමනාකරණය ඔයාලා ඉගෙනගෙන නැහැ. කාර්යාල කළමනාකරණය හයි ඩිප්ලෝමා එකේදී තියෙන්නේ. නමුත් මේ ප්‍රශ්න ASCII සියල්ලක්ම තියෙනවා. මම ඒ සියල්ලක්ම එක පළවෙනියෙන්ම දෙන්න පුළුවන් ලොකුම මට්ටමේ කේස් එකක් සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් කියවලා ඒකේ උත්තරත් කතා කරලා ඉවර වෙලා අපේ මට්ටමේ තියෙන ප්‍රශ්න වලට යන්න. හරි නේද? ඒක වඩා හොඳයිනේ. දැන් හැමෝම ගාව මේක පොත ඇති කියලා මම හිතනවා ඈ.
පොත තියනවා කියලා දැන ඉඳන් තමයි මම මේක කතා කරන්නේ. හරි මේ වෙනකොට පොත ළඟ තියෙන්න ඕනේ. හරි. සමහර අයගේ මේ නම්බර්ස් මට හිතා ගන්නත් බෑ 17360 ඉන්ඩෙක්ස් නම්බර් එක. එක්ක වරද්දගෙන ඈ. සමහර අයගේ ඉන්ඩෙක්ස් නම්බර් එක නෑ 9න් තියෙන්නේ. හරි. අපි යන් දැන් මේ බලන්න. පොත අතේ දැන් මේ වෙලාවේ නැත්තම් ඇහුම්කන් දීගෙන ඉන්න හොඳට. තේරුණාද? හොඳට ඇහුම්කන් දීගෙන ඉන්න. හැබැයි අනිවාර්යයෙන්ම විභාග යන්න කලින් මම කිව්වා මේක print එකක් ගන්න කියලා. මේ බලන්න. මම මේක කියවන්නම්. මේක අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වෙනි පන්තියට බදවා ගැනීම සඳහා තරඟ විභාගයට ආපු එකක්. එතකොට ඒකෙම මම පටන් ගන්නවා. මම මේක දාන්න හේතුව තමයි ඔයාලට ඉහළම මට්ටමේ දැනුම් හැකියාවක් මේක හරහා ලබා දෙන්න බලාපොරොත්තු වෙන නිසා. මෙන්න බලන්න ප්‍රශ්න ටිකත් මම කියවගෙන යන්නම්. සාරිපුත්ත මහාවිද්‍යාලය කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුප්‍රසිද්ධ විදුහලක් වුවත් සැතපුමක් ඇතුළත තවත් විදුහල් කිහිපයක්ම තිබූ බැවින් අලුත් ගුරුපත් වීමක් ලබා පැමිණි විද්‍යාර්ථිලකට විදුහල එක්වරම සොයාගත නොහැකි විය. නගරයේ කිහිප දෙනෙකුගෙන්ම පාර අසාගෙන විදුහල් ගේට්ටුම කරා පැමිණි නමුත් නාමපූර්වක නොතිබීම නිසා අසල තේ කඩයෙන් විමසා සැකහැරගත් ඔහු විද්‍යාල භූමියට ඇතුළු වූයේ චකිතයකින් යුක්තය. දැන් මේකේ ඔන්න ආරම්භයේදීම අපිට අඩුපාඩුකම් කියනවා. මොකද්ද? ඒ විද්‍යාතිලක මහත්තයා අලුත්පත් වීමක් කරන් දැන් ඔන්න පාසලට එනවා. ඒ පාසලේ පාසල් කිහිපයක් තියෙනවලු කිලෝමීටරයක් වගේ ඇතුළත. ඒතකොට මෙයා එන පාසලට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා හරියටම මේක පාසලක්ද කියලා දැනගන්නත් බැරි තරමට තත්ත්වයක් තියෙනවා ඇති එතන. ඒ නිසා කඩේකින් දැනගත්තලු මේක ඒ අදාළ ඉස්කෝලේද කියලා කියන්නේ නාම පූර්වකවත් නැහැ. එහෙනම් විදුහල්පතිතුමාගේ කාර්යභාරය අකුරට ඉටු කරන තැනක් නෙවෙයි කියන එක ඔයාට දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ අඩුපාඩු තමයි මේ කියන්නේ. තේරුණාද? මේ සිද්ධිය ASCII තියෙන අඩුපාඩු ටික තමයි පෙන්නලා දෙන්නේ. ඒතර ඒක පැහැදිලිව එහෙනම් මම මේක අඩුපාඩුත් එක්කම කතා කරගෙන යන්නම්කො නේද? නැවත කියවන්න වෙන්නේ නැහැ නේද? එහෙනම් පැහැදිලි දැන් එනම් ඇතුල් වෙන තැනම ප්‍රශ්නයක් තියෙනවා. ඇතුල් වූයේ චකිතයකින් යුක්තය. හරි. පන්ති වාර්තා පොතක් දිගහැර කියවමින් ගිය ළමයෙකුගෙන් අසාගත් පරිදි ඔහු කලින්ම විදුහල් කාර්යාලය කරා පියන ගිය. මේක පැහැදිලිව කියන පන්ති වාර්තා පොතක් දිගහැර කියවමින් ගිය ළමයෙකුගෙන් අසාගත් පරිදි ඔහු කලින්ම විදුහල් කාර්යාලය කරා පියන ගිය. එහෙනම් විදුහල් කාර්යාලය කොතනද කියලා හරියට හොයාගන්න මේ ඉස්කෝලේ ඇතුලේ බෝඩ් එකක්වත් ගාලා නැතුව ඇති. ඒකයි මේ කියන්නේ ඈ. කාර්යාලයේ තරමක් විශාල කාමරයක් විය. ගුරුවරුන් යයි සිටිය හැකි. ගුරුවරුන් යයි සිටිය හැකි. නේද? ගුරුවරුන් කියලා අපි කියන්නේ සිටිය හැකි කීප දෙනෙක්ම නොයෙක් කටයුතු වල යෙදමින්ද කතා බහ කරමින්ද ඒ තුල සිටියහ. ඉන් එක් අයෙකුට තම පත්වීම් ලිපිය විද්‍යාතිලක විසින් පෙන්වන ලදුව ඔහු කෙළවරක සිටි පුද්ගලයෙකු වෙත ඇඟිල්ල දිගු කළේය. ඔහු ඒ දෙසට යන විටම මොකද්ද උවමනාව යයි විදුහල්පති කණ්ණාඩියේ යටින් බලා විමසීය. අලුත් පත්වීමක් සර්. විද්‍යාතිලක පිළිතුරු දුන්නේය. පියසේන මෙහෙට අලුත් පත්වීමක් හැම ආවාද යයි විදුහල්පති විසින් විමසන ලදු කොට කලිසමක් ඇඳ සිටි ගැටවරේ. ඔව් සර් මම ෆයිල් එකට දැම්මා යයි පිළිතුරු දුන්නේය. එවිට කාරුණිකව කතා කළ විදුහල්පතිවරයා අර ඉන්නේ නියෝජ්‍ය විදුහල්පති මහතා එයා ළඟට ගිහින් පොතේ අත්සන් කරන්නයි කීවේය. දැන් බලන්නකො මේකේ අඩුපාඩු පෙන්නකොට කාර්යාල සහායකයා කොට කලිසමක් ගන්න තමයි මේ ඉස්කෝලේ වැඩ කරන්නේ. ඒක මේක දෙන්නේ සිද්ධිය ASCII දෙන්නේ. ඒතර මේ කාර්යාලය කියන එක පන්ති කාමරයක් වගේ එකක්. ගුරුවරුත් ඉන්නවා, විදුහල්පතිතුරු ඉන්නවා, කාර්යාල සහායකත් ඉන්නවා, නියෝජ්‍ය විදුහල්පතිත් ඉන්නවා. මේ ඔක්කොම එක ගොඩේ ඉන්නේ. ඒතර විදුහල්පතිතුමා තාම දන්නේ අලුත් පත්වීමක් ආවා කියලා දැන් තමයි දැනගන්නේ කාගෙන්ද මේ විද්‍යාතිලකයේ ලියුම දැක්කට පස්සේ. ඒතර විදුහල්පතිතුමා ඒ පිළිබඳව අවබෝධයක් නැහැ. ඒක වක්‍රාකාරව මේක ASCII කියලා තියෙනවා. ඔයා තේරුම් ගන්න ඕනේ. පුවත්පතට දැඩි අවධානයක් යොමු කර සිටි නියෝජ්‍ය විදුහල්පති සිල්වා මහතා සර් යන හඬින් හිස මෑත් කර බලා හිස සොලවා
මූණෙන් ප්‍රශ්නාර්ථයක් නැගීය. විද්‍යාතිලක විසින් පෙන්වන ලද පත්තිය ලිපියේ ඒක බැල්මකින්ම කියවූ ඔහු පියසේන අත්සන්පොත මෙහෙට ගන්නවා යයි කියා පුවත් පතරම නෙත් යොමු කළේය. පියසේන අත්සන්පොත සොයයි, අල්මාරි අරිමින් සොයයි, ෆයිල් එහා මෙහා දමමින් සොයයි. අලුතෙන් යමෙකු පැමිණි විට ඔහුගේ ස්වභාවය හැමදාමත් මෙසේය. මොකද පියසේන ඔෆිස් එක පෙරලන්න හදන්නේ විදුහල්පති ස්තර කළේය. සර් මේ අත්සන්පොත දැන් තිබුණා, දැන් නෑයි පිළිවදන් දුන්නේය. ඒ ගැන ලිපිකරු පෙරේරා මහතා විමසීය. මෙතන තියෙන දේවල් කවුරු ගෙනියනවද කවුද දන්නේ? හරිද? මේ පේනව නේද අඩුපාඩු ටික? කවුරු ගෙනියනවද කවුද දන්නේ? ඉරිදා පොලේ වගේ හැම තැනම අවුස්සනවා. අන්න මිස්ටර් සුනිල් අරන් ගියායයි පෙරේරා මහතා දෝෂාරෝපණ මුඛයෙන් කීය. දැන් බලන්නකෝ එනම් කාර්යාල සහායක විදිහට කටයුතු කරන්නේ කවුද? මෙතන පෙරේරා මහත්තයාත් ඉන්නවා, ඒ වගේම විදුහල්පතිත් ඉන්නවා, නියෝජ්‍ය විදුහල්පතිත් ඉන්නවා, අනිත් ගුරුවරුත් ඉන්නවා නේද? පියසේනත් ඉන්නවා. මේ ඔක්කොමලා එකතු වෙලා දැන් පියසේනට පොත ගේන්න කිව්වට පොත නැහැ. ඒ කියන්නේ පිළිවෙලකට කබඩ්ස් වල අදාළ ලිපි ලේඛන පවත්වාගෙන යන්නේ මේ ආයතනේ. ඒක ඔයාට නොකිය මේක තියෙන අඩුපාඩු ටික කියනවා. මේක හරියට ඉරිදා පොළ වගේ කියලා කියන්නේ ගෝසාකාරීත්වයේ එනේ කියන තමන්ට රුචි දේවල් අරන් යනවා වගේ මෙතනින් අරගෙන යනවා. පොත අරන් යන්නේ කවුද කියලා දන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. මිස්ටර් සුනිල් අරන් ගියායයි පෙරේරා මහතා දෝෂාපන මුඛයෙන් කීය. පියසේන විදුහල්පති නියෝග කළ විට පියසේන ඉගුළුනේය. දැන් ගිලිලා වගේ ගියාලු පියසේන. මේ සියල්ල බලා සිටි විද්‍යාතිලක තවමත් හිටගෙනය. අනාරාධනයෙන්වත් වාඩි වීමට පුටුවක් ඇද්දයි වටපිට බැලූ ඔහුට දිස්සූයේ කාමරයේ අහුමුළු වල ඇති බෝල net උදළු කටුකම්බි කුණු පෙට්ටි අබරි පොත් යනාදියයි. දැන් හිතන්නකෝ එතකොට මේ වටපිටාව කොහොමද කාර්යාලය කියලා. සුනිල් මහතායයි සිටිය හැකි අය පියසේන සමග විදුහල්පති කරා පැමිණ සර් මා ආපු දවස් වලටත් මිස්ටර් පෙරේරා නිවාඩු දාලා. එයා කරන්නේ නිවාඩු විතරයි. ඒකත් කරන හැටි මෙහෙමයි. ඉල්ලුම් පත්‍ර අවශ්‍යයි කියපු දවස් 5න් 3ක්ම මං ආපු දවස් සුනිල් එක දිගටම කියාගෙන ගියේය. දැන් අන්න සුනිල්ට ප්‍රශ්නයක්, නිමාඩු කරන කෙනා හරියට නිමාඩු සටහන් කරලා නැහැ. ඔය යුක්තිකල්ප ගුරුවරයෙක්යි විද්‍යාර්ථියෙකුට සිටිනේ. සියල්ල අසා සිටි විදුහල්පති සම්සුන් ලෙස මිස්ටර් පෙරේරා ගේන්න බලන්න නිමාඩු ලේඛනයයි කීය. ලිපිකරු විසින් පියසේන අත විදුහල්පතිට එවන ලදී. මේ පොතක් පොට්ටනියක් නේ. ඉල්ලුම් පත්‍ර 4500ක් පොත ඇතුලේ. ඇයි මේවා ෆයිල් නොකරන්නේ? විමර්ශන ලදුව පෙරේරා මහතාගේ කෙටි පිළිතුරු වූයේ මේ දවස් ටිකේ වෙලාවක් තිබුණේ අලුත් අයට ෆයිල් කවරයක්වත් නෑ යන්න පමණි. දැන් බලන්නකෝ එනම් නිමාඩු කරන කෙනාට ඒ දේවල් හරියට කරගන්න බෑ. ඒ පොත පිළිවෙලට නෑ, ඇප්ලිකේෂන් ටික ෆයිල් කරලා නෑ, ඒකක්වත් කරලා නෑ. ඒතර මේ ඔක්කොම අඩුපාඩු ටික තමයි මේක අස්සේ මේ දෙන්නේ ඔයාට. එතකොට හිතා ගන්නකෝ එනම් කේස් ස්ටඩි එකක් කියලා කියන්නේ මේවා තමයි කේස් ස්ටඩි කියලා කියන්නේ. එන අඩුපාඩු මේවා කියලා කෙලින් කියන්නේ. දැන් එන ඔයා ඇතුලෙන් හාරලා එළියට ගන්න ඕනේ මේවා. ඒක ඔළුවේ තියාගන්න. හිටිකම පටන්ගත් කාලගෝට්ටිය කුමක්ද විද්‍යාතිලකට වැටහුණේ ළමයින් සහ ගුරුවරුන් කීප දෙනෙකු කාර්යාලයට පැමිණි විටය. ඒ විවේක කාලයයි. පැමිණි අය තම තමන්ට රිසිදේ ගෙන ගියහ. ගුරුවරු බිස්කට් පොත් සහ නාම ලේඛන නැවත ගෙන ගියහ. විදුහල්පති නියෝජ්‍ය විදුහල්පතීන් තේ පානය සඳහා පිටතට ගියහ. කාර්යාලය එකම සිනා ගඟුලක් විය. ඒ අතරතම ගුරු උපදේශක පත්වීම් ලිපිය අස්ථානගත වීම ගැන චන්ද්‍රලතාමිය කාටද දොස් කියයි. විද්‍යාතිලක නියෝජ්‍ය විදුහල්පතිගේ මේසයට හේතු වී පුවත්පත් බලයි. ගුරුවරයෝ කීප දෙනෙක් තම ලිපි නිර්දේශ කර ගැනීමට විදුහල්පතිගේ මේසය ළඟ පෙළ ගැසී සිටිති. මේ අතර ලියුම්කරු පැමිණ පියසේන අතර ලියුම් මිටියක් දී ගියේය. ඔවුන් නොපමාව ඒ සියල්ල කඩා බැලීය. අන්න බලන්න ලියුම් ටික හම්බෙච්ච ගමන් පියසේන කඩලා බලලා ඒවා. කඩා බැලීය. සංග්‍රහ වාර ප්‍රකාශන කීපයක් ඔහුගේ ලාච්චුවට වැටුණි. ඉතිරි ලියුම් විදුහල්පතිගේ හා නියෝජ්‍ය විදුහල්පතිගේ මේසය මත තබන ලදී. පෞද්ගලික ලියුම් ටික ගුරුවරුන්ට බෙදෙන ලෙස ළමයෙකුට දෙන්න ලදී. වැඩේ. දැන් ඉස්කෝලේට ආපු ලියුම් ටික මේකද කරේ මෙයා. ලියුම් කඩලා බලලා මොකද කරේ? සංග්‍රහ ටික ඒ දේවල් ටික එයාගේ ලාච්චුවට දාගෙන ප්‍රින්සිපල්ට සහ වයිස් ප්‍රින්සිපල්ට ආපු දේවල් එයාගේ මේසෙට දාලා ගුරුවරුන්ගේ ලියුම් ටික ළමයෙකුට දීලා තියෙනවා මේක ගුරුවරුන්ට ගිහිල්ලා බෙදන්න කියලා.
අර සමනල සම්දනිය වගේ tie අන්තිමේට නේ. ළමයා එළියුම් ටික අරන් ගිහලා තැන් තැන් වල දාපුවාම ඒ වගේ වෙයි. ඒතර මේ කියන්නේ මොකද්ද? අඩුපාඩු කාර්යාලයක අඩුපාඩු කළමනාකරණයේ අඩුපාඩු මේවා තමයි මේ වක්‍රාකාරයෙන් එකිනෙක පෙන්වා දෙන්නේ. ඒතර මම උත්සාහ කරන්නේ ඔයාලට මේක තේරුම් කරගන්න. තේරුණාද? මේවා තමයි තේරුම් ගන්න ඕනේ. කේස් ස්ටඩි ආස්සේ තියෙන්නේ මේවා තියෙන්නේ. කාලගෝට්ටි කෙමෙන් අඩුවන විට විවේක කාලයේ අවසන් වන්නට ඇතැයි විද්‍යාර්ථීලකට සිදුනේ. හරිද මිස්ටර් මට නම මතක නෑනේ. පොත් අස්සම් කළාදයි පෙරලා පැමිණි නියෝජ්‍ය විදුහල්පති ඇසියේ නෑ සර්. වෙලාව කීයද දාන්න කියලා දන්නේ නෑ. විද්‍යාර්ථීලක පිළිතුරු දුනි. ඉර ගහලා නෑනේ 8ම දාන්න. දැන් ඉර ගහලා නැති හින්දා මෙයා ආපු වෙලාව වැඩක් නෑ. නියෝජ්‍ය විදුහල්පති කෝ 8 දාලා අස්සම් කරන්න කියලා. ඊට පස්සේ වැඩ බාර ගැනීමේ ලියවත ලියන්න පියසේන මේ සර්ට පරණ වැඩ බාර ගැනීමේ ලිපියක් පෙන්වන්න. කී සිල්වා මහතා පන්තියට ගියේය. පියසේන නැවත ආවේශ විය. මුලින් ඉවසිල්ලේ සෙව් ඔහු පසුව ලිපිගොනු පෙරළමින් එබඳු ලිපියක් සෙවමුත් නොලැබිනි. ඉටි ගමන් ඔහු මෙන්න සර් අර ගිය සුමානේ නැති වුණ කියපු නාම ලේඛන ටික මේ ෆයිල් ගොඩයට තියෙනවා කියා ලිපියක් සෙවීමේ මේස වූ ඔහු විද්‍යාර්ථික ළඟට පැමිණ පරණ ලියුම ඕනේ නැහැ. මට මතකයි ලියන හැටි. සර් මේව ලියන්න. පත්තියේ ලියුමේ අංකේ දින දාලා ඒ අනුව වැඩ බාර ගන්නවා කියලා ලියන්න. මම කොලයක් දෙන්නම් කියා විදුහල්පති ලාච්චුවේ අර කඩදාසියක් දී නැවත ඒකම මාසේ පඩිය දාන්න කියලා ලියන්න. මුල්පත් වීමට ගමන් ගාසු දෙනව නේද? ඒකත් ඕකෙම ලියන්න. යයි කීය. ලියන ලද ලියුම අත්සන් සඳහා විදුහල්පතිගේ මේසේ මත තබන ලදී. මෙතෙක් නොවියසිලෙන් සිටි විද්‍යාර්ථී ඍෂියෝගෙන් නොසාම ආපන ශාලාව සොයා ගියේය. දැන් මේ බලන්නකො මෙතන පෙන්වන අඩුපාඩුකම්. පියසේන ලියුම පරණ ලියුමක් පෙන්වන්න කිව්වට පස්සේ ඒක හොයාගන්න බැරි වුණා. කොහොමද මේ කාර්යාලයේ අක්‍රමිකවත්තා කියන පිළිවෙලක් නැහැ කියලා ඔයාලට දැන් තේරෙන්න ඕනේ නේද? එකම කාලගෝට්ටයක් තමයි. දැන් එයා ඒක හොයනකොට පරණ නැති වෙච්ච නාම ලේඛන වගේක් හම්බෙලා ඒ ටික හොයලා මේන් තිබ්බා කියලා ආවා. හැබැයි අර ලියුම තිබුණේ නැහැ. දැන් කාර්යාල සහායක තමයි කියන්නේ අලුතෙන් පත්වීම බාර ගන්න එන ගුරුවරයාට ලියුම ලියන විදිය. දිනේ දාලා ඔක්කොම කරලා අස්සම් කරලා වැටුපක් දෙන්න කියලා එයා තමයි කියන්නේ. කඩදාසිය දෙන්නෙත් එයා. දැන් අන කරන්නේ විදුහල්පතිවත් එහෙම කවුරුත් නෙවෙයි. නිකන් කාර්යාලයේ ෆොටෝකෝපි ගන්න හෙට මෙහෙට යන්නේ කියලා තමයි කියන්නේ අලුතෙන් එන ගුරුවරු. ඒකලා කොහෙන්ද මෙයා කොලයක් ගන්න? විදුහල්පතිගේ ලාච්චු. ඒතොර එනවා විදුහල්පතිට කියලා අනන්‍යතාවයක් මේකේ පේන්න නෑ. විදුහල්පතිගේ ලාච්චු අරින්න පුළුවන් පියසේනට. එහෙනම් සීල් එක පවා පියසේනට ලාච්චු අරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒතොර හිතා ගන්න පුළුවන් ඔයාලට මෙතන තියෙන අඩුපාඩු කන්ටි. හරිද? ඒක ලියලා ඉවර වෙලා අන්තිමේදී මෙයා ඒක විදුහල්පතිගේ මේසෙන් තියලා ආපන ශාලාව සොයා ගියා කියන්නේ. එතකොට මෙයාට අඩුම ගානේ දැන් හිතා ගන්නකො ආගන්තුක සත්කාරයක් මෙයාට තිබ්බද කියලා. නේද? අලුතෙන්ම ආපු ගුරුවරයා දිහා කවුරු කතා බහ කරන්නේ ඉඳ ගන්න කිව්වේ නේ. ඉඳ ගන්න තැනක් නැහැ. ඒ මනුස්සයාට පළවෙනි පත්වීමම එපා වෙනවා. කොහොම වුණොත් නේ? රස්සාවම එපා වෙනවා. ඉතින් පස්සේ බැරිව දැන් අන්තිමේදී මේ මනුස්සයා කොහෙද යන්නේ? කැන්ටින් එක හොයාගෙන යනවා. නවකයෙකු ඉදිරියේ තම කාර්යාලයේ අපිළිවෙල හෙළිවීම නිසා දෝ තරමක තරහින් මෙන් පියසේන සහ පෙරේරා මයා කැඳවූ විදුහල්පති ලිපිගොනු ආදී පිළිවෙලකට තබා ගැනීම ගැන 25 වෙනි වරටත් උපදෙස් දුන්නේය. කීවෙනි වතාවටද? 25 වෙනි වතාවට උපදෙස් දීලා තියෙන එන විදුහල්පතිගේ නායකත්වයේ මේක පේනවා. හැබැයි නායකත්වයේ ක්‍රියාත්මක වෙන ආකාරයක් අපිට තේරෙන්නේ නැහැ. මොකද 24 වෙනි වතාවක් කියලාත් මේ වැඩේ හරියට කරලා නැහැ. පියසේනත් එහෙමයි. ඒ වගේම පෙරේරා මහත්තයත් එහෙමයි. 25 වෙනි වරටත් උපදෙස් දුන්නේ. සර් මේ සමහර ලියුම් එවාපුවා පුද්ගලයා අනුව වර්ග කරලා සමහර ඒවා විෂය අනුව වර්ග කරලා ඒකයි මේ කරදරේ. පෙරේරා මෙයා මැසිවිලි කීය. ඒ කණේම පැමිණි විගණන නිලධාරීන් දෙදෙනෙකු නිසා සාකච්ඡාව ඇන හිටියේ. පන්තියකින් ගෙන්වාගත් පුටු දෙක ඔවුන්ට පිළිගන්වා. ඒ කියන්නේ කාර්යාලේ පුටු දෙකක් නැහැ හොයාගන්න පන්තියකින් තමයි දෙකක් ගෙනත් දීලා තියෙන්නේ. පිළිගන්නවා විදුහල්පති තේ සංග්‍රහයක්ද පැවැත්විය. සමන් පැමිණියේ පහසුකම් ගාස්තු පිළිබඳ පරීක්ෂා කිරීමට බව ඔවුන් කීය. හරි. දැන් එන විගණනයෙන් ඇවිල්ලා තියෙනවා. පියසේන අර කමලා මිස්ටර් කියන පහසුකම් ගාස්තු ලිපි ලේඛන ටික අරගෙන ඉක්මනට එන්න කියලා. විදුහල්පති කීය. ඒතකොට දැන් පහසුකම් හා සේවා ගාස්තු පිළිබඳ තොරතුරු තියෙන්න ඕනේ කාර්යාලයේ. නමුත් දැන් බලනකොට මේක තියෙන්නේ ගුරුවරියක් ගාව කියලා තමයි මේකෙන් පේන්නේ. නිලධාරියෝ මූණ බලාගත්තා. පියසේන පැමිණ සර් කමලා මිස් අද නිවාඩු කියා. ඇයි විදුහල්පතිතුමා ළඟ මේ ගැන මොකුත් දන්නේ නැද්දයි විමසු විට නෑ.
කමලා මිස් තමයි මේ සේරම කරන්නේ. මට වෙලාවකුත් නැහැනේ. එහෙනම් ලබන සතියේ මම සේරම සූදානම් කරලා තියන්නම්. කී විට ඔහු සටහනක් තබා යන්න ගියේ. දැන් බලන්න විගණනයේ ආපු අයත් හරවලා යවනවා ප්‍රින්සිපල්. මොකද කමලා මිස් ටික දීලා කමලා මිස් ඇවිල්ලා නැහැ. කමලා මිස් එතකොට කමලා මිස්ගේ වගකීමත් පැහැර හැරලා තියෙනවා. මොකද එයා එන්නේ නැත්තම් ඒවා ආයතනයේ කියලා යන්න ඕනේ. හැබැයි එහෙම කියලා ගිහිල්ලත් නැහැ. අලුතෙන් පිහිටුවන ලද පළාත් සභා ප්‍රදේශවලට මාරු වී යාමට කැමැති ගුරුවරුන් පිළිබඳව සලකා බැලීම සඳහා ගුරුවරුන්ගේ පෞද්ගලික තොරතුරු රැගෙන එදින කාර්යාලයට එන ලෙස දැක්වෙන විදුලි පුවත මෙහි ලැබුණේය පස්වරු 1ටය. මීට කලින් මේ පිළිබඳව ලිපියක් ආබව ඔහුට මතක් විය. ඔය ගැන සීකැඳවීම් දෙකක් ආවසර් පියසේන කීය. විදුහල්පති පෙරේරාත් පියසේනත් ලිපිගොනු පීරා සෙවුමුත් සියලු දෙනාගේ විස්තර සොයාගත නොහැකි විය. පාසල කලින් වසා හදිසි ගුරු රැස්වීමක් කැඳවා එදින පැමිණ සිටි ගුරුවරුන් පිළිබඳව තොරතුරු සපයා ගන්නා ලදී. නොපැමිණි අයගේ නිවෙස් වලට මෝටර් සයිකලයකින් සුනිල් මහතා සහ පියසේන යවා එම තොරතුරු ලබාගෙන පසුදින කාර්යාලයට යන අදහසින් විදුවලින් බැහැර වූයේ සවසය. දැන් බලන්න එන ගුරුවරුන්ගේ තොරතුරු ටිකත් හරියාකාරව නැහැ. ඒ හින්දා ඒක හොයාගන්න අන්තිමේදී ඉස්කෝලේත් කලින් අරිනවා. ඒතර මේ ඉස්කෝලේ ගැන ඔයාලට අදහසක් ගන්න වෙනවා. හරි? ඊගාව ඡේදෙත් අපි කියවලා ඉවර කරමුකෝ. කාර්යාලයට ගිය අතරතුර තම වැටුප් වර්ධකයේ මේ වරවත් දමා ගැනීමට සිටු විදුහල්පති වැටුප් ශාඛාවට ගියේය. විශේෂ භාර ලිපිකරු ඔහුගේ ඇඟට ගොඩ විය. ගිය මාසේ ගෙවූ වැටුප් ලේඛනයත් මේ මාසේ කෙටුම්පත් වැටුප් ලේඛනයත් මෙතෙක් එවා නැත. අද 18 වෙනිදාය. ඔහුට දෙලොව රත් විය. ඒ වෙලේම කුලී කාර්යයකින් විදුහලට ගිය ඔහු පියසේනත් ලිපිකරුත් කැඳවා මේ ගැන පෞද්ගලිකව විමසීය. ප්‍රාක් මාත්‍යා සේරම ලිව්වා. සර් එදා නොහිටපු නිසා මම සර්ගේ ලාච්චුවට දැම්මා. මං හිතුවා යවන්න නැති කියලා. පියසේන කීය. සොයා බලන විට සියලු වැටුප් ලේඛන ලාච්චු අඩියේ ලිපි වලට යට වී තිබිනි. කෙසේ වෙතත් නිවාඩු දෙන දිනේ වූ අප්‍රේල් 3 වෙනිදා වත් මාර්තු වැටුප ලැබීම ගැන කවුරුත් සතුටු වූහ. දැන් හිතා ගන්න පුළුවන් නේ. එතකොට එහෙනම් ඔයාලට තේරෙනවා මේ කාස්සේ තිබ්බ අඩුපාඩුකම්. එතකොට මේකෙන් ආන්නේ සාරිපුත්ත මහාවිද්‍යාලයේ කාර්යාලයේ ඔබ දකින දුර්වලතා මොනවාද? එම දුර්වලතා මගහරවා ගැනීමට යෙදී හැකි පිළියම් ඉදිරිපත් කරන්න. පාඨ ක්‍රියාපටිපාටින් ගැන ඔබේ අදහස් දක්වන්න. විද්‍යාතිලකගේ වැඩබාර ගැනීමේ ලිපිය, පාසුකම් හා සේවාදාසු ලිපි ලේඛන කමලාවිස් භාරයේ තැබීම, නවක ගුරුවරයෙකු විද්‍යාතිලක මේදී පිළිගනු ලැබූ ආකාරය, ඔහු තුළ ගුරු වෘත්තිය හා විදුහල කෙරෙහි අල්මක් ජනිත වීමට එය කොතරම් දුරට ඉවහල් වේවිද? හරි. පස්වෙනි ප්‍රශ්නේ ඔයාලට ඔකේ අදාළ නැහැ. ඔය පස්වෙනි ප්‍රශ්නේ මම කිව්වා හයි ඩිප්ලෝමා එකේදී කතා කරන එකක් කියලා. ඔබ මේ විදුහල්පති නම් අඩි 20 තිය ඉඩ ප්‍රමාණයේ කාර්යාලය පිළිත් සකස් කරන හැටි. ඒක දැනුණත් ඔයාලට කියන්න පුළුවන්. ඔයාලා නම් කාර්යාලය කොහොමද හදන්නේ? ප්‍රින්සිපල්ගේ එක පුටුව දාලා වෙනම හදලා, ගුරුවරුන්ට වෙනම හදලා නේද? කබඩ්ස් ටික දාලා එහෙම මේ අඩි 20යි 30 කාමරයක් ඇතුළේ ඔයාලට හිතෙනවා නම් මේක කොයි විදිහට සකස් කරගන්න ඕනේ කියලා ඒක හදන්න කියලා තියෙනවා. ඒක බිම් සකස්ම ගැන විශේෂයෙන්ම කතා කරන හින්දා මම කිව්වා හයි ඩිප්ලෝමා එකේදී කියලා. සාමාන්‍ය බිම් සකස්මක් පාඩම් කරන්න පුළුවන්. දැන් මේ බලන්නකෝ එනම් මේ කාස්සේ තියෙන අඩුපාඩුකම් නේද? දැන් මේ අඩුපාඩුකම් එක්ක ඔයාලට දැනෙන්න ඕනේ. කොච්චර අඩුපාඩුකම් මේ කාසේ තියෙනවද නේද? ඒව කොහොමද හොයාගන්නේ කියලා. මම ඒකයි ඔයාලට කිව්වේ මේක හොයාගන්න විදිය. හරිද? හොයාගන්න විදිය ඒක යනකොටම අපිට කරන්න පුළුවන්. ඒතර මේකට අදාළ උත්තරේ තියෙනවා. හරි උත්තරේ මම දලා දවසක් විදිහට ඔයාලට ගන්න. මේකේ තියෙනවා සාරිපුත්තු විද්‍යාලයේ කාර්යාලයේදී ඔබ දකින දුර්වලතා. මහා විද්‍යාලයක කාර්යාලය යනු විදුහලේ අධ්‍යාපනය හා පරිපාලන කේන්ද්‍රස්ථානය. විදුහලක ප්‍රධාන කාර්යාලයේ සිටින මානව සම්පත් මෙසේ. විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පරිපාලන සහකාර ලිපිකරු හා කාර්යාල සහායක පිළිගැනීමේ නිලධාරී. කාර්යාලයක සාර්ථක කළමනාකරණයකදී දූරාවලිය හෙවත් අනුක්‍රම දීපත්ති න්‍යායට අනුකූල විය යුතුය. ඒ අනුව විදුහල්පතිතුමා, අනධ්‍යයන කාර්යාල ප්‍රධානියා, නියෝජ්‍ය විදුහල්පතිතුමා, පිළිගැනීමේ නිලධාරී ලිපිකරු, සහකාර විදුහල්පති කාර්යාල කාර්ය සහායක. හරි. ඔක ඒ තියෙන්න ඕනේ විදිය ගැන කතා කරලා තියෙන. ඒක ගැන කලබල වෙන්න ඕනේ. කාර්යාලයේ දකින දුර්වලතා. බිම් සැලැස්මේ දුර්වලතා තියෙනවද නැද්ද? ඒක පෙන්වනවා මෙන්න මෙහෙම. පිළියෙත සැලැස්ම කාර්යාල කටයුතු වලට උපකාර වන අන්දමට සංවිධානය වී නැත. අග්‍ර කළමනාකරු, මධ්‍ය කළමනාකරු, සහායකාරී කළමනාකරු සියල්ල ස්ථානගත වී ඇත්තේ සමතලා එකම තැනක. එක ගොඩේ කියලා කිව්වේ ඒකනේ. පාසල් ක්‍රීඩා උපකරණ ගබඩාව ලෙසද ගුරු ඒකාගාරය ලෙස කාර්යාලයේ භාවිතාවන නිසා
ඒක අපිට පේනවනේ. කම්පියුටර් හැම එකම බෝලයි නෙට් බෝලයි අරම ඔක්කොම එකase තියාගෙන ඉන්නවා. තොරතුරු පද්ධතිය අවිධිමත් බව. මෙයා වෙන් කරලා පෙන්නලා තියෙනවා. හරිද? වෙන් කරලා පෙන්නලා තියෙනවා. මේවා ඔයාලා ගොඩේ ලිව්වත් කමක් නැහැ. නමුත් වෙන් කරලා පෙන්නලා තියෙන ඔයාලගේ අවබෝධය සඳහා. කාර්යාලයක සාර්ථක ක්‍රියාකාරීත්වයට තොරතුරු ලබා ගැනීම, තොරතුරු රැස් කිරීම, තොරතුරු නිකුත් කිරීම යන සෑම ශේෂ්ත්‍රයකම විධිමත් රටාවක් ක්‍රියාත්මක විය යුතුය. මෙම කාර්යාලයේ තොරතුරු අවිධිමත් බවට සාක්ෂි හමු වේ. හරිනේ? කොහොමද? කාර්යාලයට ළඟා වන ලිපි නියමිත පුද්ගලයන් අයිතිකාරයා වෙත ළඟා නොවීම. දැක්කනේ? ඊගොල්ලෝ ලිපි බාර ගැනීම ඒ පිළිබඳ වාර්තාවක් ලැබීම නියමිත ස්ථානවලට ළඟා වීමේ විධි ක්‍රමයක් නැත. දැන් ඇත්තට සාමාන්‍ය ඉස්කෝලේක ගුරුවරයෙකුට ලියුමක් ආවන ඒ ආපු ගුරුවරයා සම්බන්ධව මේ ආවලාට ලියුමක් ආවා කියලා සඳහන් කරගන්නවා. ඒ ගුරුවරයා ලියුම ගත්තා කියලා සඳහන් කරගන්නවා. එතකොට කාර්යාලයේ ඒක තියෙන්න ඕනේ. හැබැයි මේක එහෙම නෑ. පියසේන ගත්තා, හැදුවා, බැලුවා, කාටද දුන්නේ? ළමයිට දුන්නා ගිහිල්ලා බෙදන්න. විධිමත් කාර්යාල ක්‍රම අනුගමනය නොකිරීම. එතකොට මේකේ තියෙන විධිමත් කාර්යාල ක්‍රම සම්බන්ධයෙන් අවශ්‍ය කාර්යාලයේ ලිපියක් හෝ සොයා ගැනීමට පිස්සෙක් වගේ තමයි පියසේන හැඩගැවුනේ. ලිපි ගොනු අස්ථානගත වීම, වැටුප් ලේඛන වැනි අත්‍යවශ්‍ය දේවල් නියමිත තැන්වල හරියට නොතිබීම, විදුහල්පති භාරයේ තිබිය යුතු දේවල් සමානවට ගුරුවරු ළඟ තිබීම නේද? භාර ගැනීමේ ලිපි සම්බන්ධ ඒවා ස්ථානගත වීම, ඉල්ලුම් පත්‍ර සටහන් කිරීමේ වැරදි මේවා අඩුපාඩු. වැඩ පැවරීමේ දුර්වලතා. පැහැදිලි කියන නියෝජිත විදුහල්පතිතුමා රාජකාරී කාලය තුල කළ යුතු හෝ පැවරු වැඩක් නැවත නැතුව පත්‍ර බැලීම. ඒ විදුහල්පතිතුමා කිව්වට පස්සේ ඒක අරයාගේ වැඩ භාර ගැනීම සම්බන්ධයෙන් එයා උනන්දුවක් දැක්ුවේ නැහැ. එයා පත්‍රේ බල හිටියා. පෙරේරාගේ එකම රාජකාරියේ නිවාඩු පමණයි. ඒකවත් හරියට කරලා නැහැ. පාසුගම් ගාසු වකීම් කමලාමිස් භාරයේ තෙබ්බට එයා ඒ වගකීම ඉෂ්ට කරලා නැහැ. විදුහල්පතිතුමා භූමිකාව සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ වෙලාවක් නැති බව කියනවා. එහෙම වෙන්න බෑ. විනයානුකූල බවක් ගැන කතා කරද්දී වැඩ බාර ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන නවක ගුරුවරයාට නොලැබීම, රතු ඉර ගසා නැතිනම් 8 යොදා නේද? මේකේ 7යි කියලා තියෙන 8 යොදා වස්සම් කරන්න කිව්වා. රතු ඉර ගැසීමේ වගකීම සහිත නිලධාරියා තම රාජකාරී කර නැහැ. නිතිපතා අලෙස සිදුවන බවක් මේකේ පේනවා. නිවාඩු ලේඛන සම්බන්ධව ගැටලු තියෙනවා, වැටුප් ලේඛන සම්බන්ධව ප්‍රශ්න තියෙනවා. එන ලේඛන වාර්තාවක් මේක අසෙත් නැහැ. මේවා ඔක්කොම මොනවද එහෙනම්? අඩුපාඩු. දැන් ඔයාගෙන් අහනවා එම දුර්වලතා මගහරවා ගැනීමට යෙදිය හැකි පිළියම්. මේක ඉන්නවා කාර්යාල පිළියෙත යලි සැලසුම් කිරීම. ඵලදායක ආකාරයට විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒවා වෙන වෙනම ස්ථානගත කරා නම් හරි. ඊගොඩ ලිපි ලේඛන සියල්ල වර්ගීකරණය කරලා නේද? යන එන ඒ ලිපි ලේඛන ගුරුවරුන්ගේ ඒවා, ළමයිගේ ඒවා, විදුහල්පතිගේ ඒවා, නියෝජ්‍ය විදුහල්පතිගේ ඒවා නේද? ඒ සියල්ලක්ම පිළිවෙලට තියෙනවා. ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමා පෙරේරා මහතාට පියසේන රාජකාරී වකීම් ලිඛිතව පැවරි. ඒක ඇත්තටම හොඳයි. ගුරුවරුන් හා සම්බන්ධ නිවාඩු ලිපි ලේඛන ගොනු පිළිබඳව විදුහල්පතිතුමා ඒ වගකීම හරියට පවර්ලා යදාළ ගුරුවරු අධීක්ෂණය කරන්න ඕනේ. ගුණාත්මක වර්ධනය සඳහා පියවර ගැනීම. යන්ත්‍ර භාවිතයේ සේවක දක්ෂතා, කාර්යාල ලිපි ගුණ සකස් කිරීම, අමුත්තම් පිළිගැනීම මේ ආදී දේවල් හරියටම කරන්න කියලා කියන්නේ. විද්‍යාර්ථීලකගේ වැඩ බාර ගැනීමේ ලිපිය. ඒතර විද්‍යාර්ථීලක ඔයාට මොකක් හිතෙයිද නේද? වැඩ බාර ගැනීමේ ලිපිය සැකසීම සඳහා සම්මත ආකෘති බොහෝ ආයතනවල ඇත. එවැනි ආකෘතියකට අනුකූලව වැඩ බාර ගැනීමේ ලිපිය සැකසීමට උපදෙස් දීම අවශ්‍යයි. එවැනි ආකෘතියක් හෝ පෙර ගුරුවරුන් වැඩ බාරගත් ලිපියක් හෝ මේ නොවිය. වැඩ බාර ගැනීමේ ලිපියේ පිටපත් 3ක් තිබිය යුතුය. වැඩ බාර ගැනීමේ ලිපියේ වෙනත් කරුණු 2ක් 3ක් සඳහන් කිරීම වැරදිය. වැඩ බාරගත් ලිපිය වැටුප් ගෙවීමට අදාළව මුල් පත්තින් බාර ගැනීමට ගමන් ගාස්තු ගෙවීමක් නැත. හැබැයි අර එක්කව දානවා කියලා දාන්න කිව්වා. මෙන්න ලිපිය දීමට උපදෙස් සහ මඟ පෙන්වීම ලබා දිය යුතු විදුහල්පතිතුමා හෝ නියෝජිත විදුහල්පතිතුමා විය යුතුය. පැහැදිලි. පාසුකම් හා සේවා ගාස්තු ලේඛන කමලා මිස් භාරයේ තබා ගැනීම. ඒතර එයා නිසි ලෙස මේ වාර්තා පවත්වාගෙන ගිහිල්ලා ඒක ක්‍රියාත්මක වුනේ නැහැ කියන එක මේකේ පැහැදිලිව තියෙනවා. හරි. නවක ගුරුවරයෙකු විද්‍යාර්ථික මහතා පිළිගනු ලැබූ ආකාරය. මෙම විදුහල් සොයා ගැනීමට පැමිණීමත් දුෂ්කරයක් වුණා යාර නේ. බෝඩ් එකක් තිබ්බේ නැහැ. කාර්යාලයේ තුල තිබුණු දුර්වලතා, ලිපි ගොනු කරන්නේ අඩුපාඩු. ඒතර ගුරු වෘත්තිය කෙරේ ඇල්මක් ඇතිවීම නෙවෙයි මේකේ වෙන්නේ ඇල්මක් නැතිවීම. ඒ වගේ අඩුපාඩු ගොඩාක් මේක ASCII තිබ්බා. හරි. එතකොට මම ඕකේ අර 2030 කාර්යාල සලස්ම ඕකේ දාලා නැහැ. හරිද? එහෙනම් මේකෙන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ
අඩුපාඩු හොයාගන්න විදිය. තේරුණාද? එහෙනම් මම ඔය කිව්වේ අඩුපාඩු හොයාගන්න විදිය. ඒතර අඩුපාඩු එකපාරටම අපිට පෙන්වන්නේ මේකේ කරුණු වශයෙන් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙනවා තව ප්‍රශ්නයක් නම් තියෙනවා. ඒ ප්‍රශ්නෙත් මම නිකන් කතා කරලා යන්න. හරි? නිකන් කතා කරවුවොත් එහෙම මේ බලන්න. ශ්‍රී ලංකා අධ්‍යයන පරිපාලන සේවයේ විභාගයක් සම්බන්ධව තිබ්බ එකක්. මේකත් මම කියවන්න අඩුපාඩු ටිකක් කතා කරන්න උත්තර තියෙනවා බලා ගන්න පුළුවන් කතා කරලා යන්න. හරිද? ඒකල අපිට එන ප්‍රශ්න ගැන කතා කරන්න යමු. ගම්බද ප්‍රදේශයක පිහිටි කුඹුරුවැල්ල මහාවිද්‍යාලයේ විදුහල්පති පණ්ඩිතසේකර මහතා අධ්‍යාපන නිලධාරියෙකු වශයෙන් උසස් වීමක් ලැබ විදුහලෙන් හදිස්සියේ මාරු වී යාම විදුහලට සම්බන්ධ හැම දෙනාගේම කනස්සල්ලට හා බලවත් සිත් ඇවුලට හේතු විය. ගමේ හැම කටයුත්තකදීම මූලිකව කටයුතු කරන විශ්‍රාමවත් ගම්පති හොඳ නමනේ රත්නායක රාලාහාමි මේ වෙනුවෙන් රැස්වීමක් කැඳවිය. රැස්වීම පැවැත්වුවේ ගමේ පන්සලේ නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. එම රැස්වීමට විදුහල්පතිවරයා හැර ගමේ සැලකිය යුතු හැමෝම සහභාගී වූ. විදුහල්පතිවරයා හැර. එතකොට දැන් මේ කියන්න යන්නේ මොකද්ද? ගමේ ඉස්කෝලේ විදුහල්පති හිටියා. එයාට උසස් වීමක් කළා පළාත් කාර්යාලයට යන්න යනවා ඩිරෙක්ටර් කෙනෙක් කියලා නේද? එතකොට එයාගේ සමු ගැනීම වෙනුවෙන් දැන් රැස්වීමක් තියලා මොකක් හරි උත්සවයක් සංවිධානය කරන්න වෙන්නේ නැති යන්න යන්නේ. ඒතර පණ්ඩිතසේකර මහත්තයා වෙනුවෙන් මේක කරන්න බලාපොරොත්තු වෙන රත්නායක රාලාහාමි ගම්පති. රැස්වීමේ අරමුණ පැහැදිලි කරමින් මුලින්ම කතා කළ රත්නායක රාලාහාමි විදුහල්පති පණ්ඩිතසේකර මහතාගේ හදිසි මාරු වීම නිසා ප්‍රදේශයේ විය හැකි පාඩුව පිළිබඳව විග්‍රහයක් කොට එතුමාගේ සුභසිද්ධියේ තකා මාරු වී යාමට සිදු වී ඇතිහෙන් ඊට හරස් වීම කල නොහැකි බව. එයින් කලගුණ සලකන පිරිසක් වශයෙන් එතුමා විසින් කරන ලද උදාර සේවය ඇගීමට ආයිබෝවන් කීමේ උත්සවයක් සංවිධානය කළ යුතු බව ප්‍රකාශ කළේය. එහෙනම් මේ පේන විදියට පණ්ඩිතසේකර මහත්තයා හොඳට වැඩ කරපු කෙනෙක්. ඒ අදහස අනුමත කරමින් කතා කළ සූර්ය ආරච්චි වෙදරාලාහාමි පාසලේ මෑත ඉතිහාසයේ සභාවට මතක් කර දුන්නේ පණ්ඩිතසේකර විදුහල්පතිතුමා පැමිණෙන විට පාසලේ තත්ත්වය මොනතරම් අවුල්සහගත මට්ටමකට පත් වී තිබුණේද යත් අවුරුදු 30කට අධික කාලයක් මෙම පාසලේ සේවය කොට විශ්‍රාම ගිය හිටපු විදුහල්පති ආර්යරත්න මහතාට ආයිබෝවන් කීමේ උත්සවයක් සංවිධානය කිරීමටවත් නොහැකි තත්ත්වයක් උදා වී තිබුණු බවත් පණ්ඩිතසේකර මහතා වැඩබාර ගැනීමෙන් පසු මුලින්ම කළ කටයුත්ත වූයේ සීසී කඩව ගොස් තිබුණු පාසලේ කොටස් ඒකරාශී කොට හිටපු විදුහල්පතිතුමාට ආයිබෝවන් කීමට උත්සවයක් සංවිධානය කිරීම බවත් ඔහු ප්‍රකාශ කළේය. එහෙනම් හිටපු විදුහල්පති අවුරුදු 30ක් ඉඳලා විශ්‍රාම යනකොට ඒකට උත්සවය සංවිධානය කරලා තියෙන අලුතෙන් ආපු ප්‍රින්සිපල් ඒ කියන්නේ කලින් හිටපු ගුරුවරයාවත් ගමේ අයවත් ඒක කරලා නැහැ. තවදුරටත් කතා කළ මේ මහතා උපාධිධාරියෙකු නොවු ජාතික ඇඳුම ඇඳි ආර්යරත්න මහතා තා කුඩා පාසලක්ව පැවති එම පාසල මහාවිද්‍යාල තත්ත්වයකට ගෙන આવුත් උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් එම ප්‍රදේශයට අති විශාල සේවයක් කළ නම් මහාවිද්‍යාලයක් බවට උසස් කිරීමෙන් පසු ඉතා කෙටි කාලයකින් පාසල පිරීමටපත් වූ බවත් ඔහු කළ එම සේවයේ යටපත්ව අමතක වූ බවත් ප්‍රකාශ කළේය. විද්‍යාලයේ සමගිය බිඳවැටි ගුරුවරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ගමේ අසල්වැසි දෙමාපියන්ද ભેද බින්න වීම නිසා පාසල පරිහානිය කරා ඇද වැටුණු බවත් පණ්ඩිතසේකර මහතා පැමිණීමෙන් පසු මුලින්ම ඔහු ගුරු මණ්ඩලය එකමුතු කළ බවත් බිඳවැටි තිබුණු ශිෂ්‍ය විනය හා හික්මීම නැවත ස්ථාපනය කළ සැටිත් පාසලෙන් ඈත් වී උකටලිය සිටියා පිරිස සම්බන්ධ කරගත් සැටිත් ඉතා උද්වේගකර අයුරින් ඒ විස්තර කළේය. මේ උදාර සේවය සඳහා උපහාර වශයෙන් ඉතා උත්කර්ෂවත් ආයිබෝවන් කීමේ උත්සවයක් සංවිධානය කළ යුතු බවද අවසාන වශයෙන් ඔහු අවධාරණය කළේය. ඒතර ආර්යරත්න මහත්තයා ඉන්නකොටත් ඇත්තටම පොඩිවල තිබ්බ පාසල ජාතික විද්‍යාලය උසස් පාසලක් බවට පත් කරලා තියෙනවා නේද? මහාවිද්‍යාලයක් බවට මේක පත් කරලා තියෙනවා. උසස් පෙළ පවා ඇති කරලා තියෙනවා. හැබැයි උසස් පෙළ පටන් ගත්තට පස්සේ කෙටි කාලයක් තුළ පාසලේ විනය පිරිහෙලා මේක විනාශයට ගිහිල්ලා ආර්යරත්න මහත්තයා අමතක වෙන තැනටපත් වෙලා තියෙනවා. එතකොට දැන් පණ්ඩිතසේකර මහත්තයා කරන්න යන්නේ එයා කරලා තියෙන්නේ අසමගී තත්වයන් නැවත
ඇති නොවන විදිහට කටයුතු කරන්න උත්සාහ කරලා තියෙනවා කියලා දැනට පේනවා. බලමු ඉස්සරහට. පාසලේ ආචාර්ය මණ්ඩලයේ දැනට සේවය කරන උපගුරු ජයසේකර මහතා විදුහල්පති පණ්ඩිතසේකර මහතාගේ මුල්ම ගුරු සාකච්ඡා රැස්වීම සිහිපත් කරමින් ගුරු මණ්ඩලයේ සමගිය නොමැතිව පාසල දියුණු කිරීම කළ නොහැකි බව පණ්ඩිතසේකර මහතා අවධාරණය කළ බවත් උපාධි සහ උපාධි නොවන වශයෙන්ද ඉංග්‍රීසි හා ඉංග්‍රීසි නොදත් වශයෙන්ද ජාතික ඇඳුම හා කලිසම වශයෙන් ඉතා පහත් පිළිපැදීමක් ගුරු මණ්ඩලයේ ඇති බවත් ඒ අනුව ළමයින් හා අසල්වාසීන්ද බෙදී වෛරයෙන් හා අවිශ්වාසයෙන් ඔවුනොවුන් එනකොටා ගැනීම කටයුතු කිරීම විහිළුවක් බවත් ඒ නිසා පාසල පහක් අඩියකට දැනට වැටි ඇති බවත් පාසල නැවත ගොඩගෙන නැගිය හැක්කේ ගුරු මණ්ඩලයේ සමගිය තුලින් පමණක් බවත් පුනපුනා අවධාරණය කොට අපි එකට නැසෙමුයි නැතහොත් එක්වන්ව කටයුතු කරමු යයි ඉතා එඩිතරව ප්‍රකාශ කළ බවත් සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය වන නායකත්වය සහ ආදර්ශය Tamanගෙන් නිරන්තරයෙන් ලැබෙන බව මාසයක් තුල සම්පූර්ණ ගුරු මණ්ඩලය Tamanට අවනත පිරිසක් බවට පත්කොට තමන්ගේ දක්ෂ නායකත්වය තුලින් පාසලේ සමගිය ගොඩනගා පාසල දියුණුව කරා මේ වූ අයුරු පැහැදිලි කර දුන්නේය. අපක්ෂපාතීත්වයේ මත ගොඩනැගුණු දැඩි බව හා කාරුණිකත්වයේ සෑම දෙනාගේම ගෞරවය හා ආදරය ලැබීමට මහෝපකාරී වූ බව හිතේම පැවසීය. එයින් පණ්ඩිතසේකර මහතාට කෙරෙහිගුණ සැලකීමෙන් වස්තා ඉහළින් කටයුතු සංවිධානය කළ යුතු බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එහෙනම් පණ්ඩිතසේකර මහත්තයා ඇවිල්ලා ලොකු දෙයක් ඇත්තටම කරලා තියෙනව නේද? ගුරුවරු ભેද පින්න වෙලා ඉඳලා කියන ඒ ඔක්කොම සමගි කරලා මතක තියාගන්න ඔයාලටත් මේවා මේ විදියටම අත්විඳින්න වෙනවා ආයතන වලට ගියාට පස්සේ. ඉංග්‍රීසි කතා කරන්න දන්න අය, ඉංග්‍රීසි කතා කරන්න නොදන්න අය, මේකප් එක දාන අය, මේකප් එක නොදාන අය, අඩියුස දාන අය, අඩියුස දාන්න නැති අය, ඔසරිය අඳින අය, සාඩිය අඳින අය නේද? ස්කර්ට් බ්ලවුස් අඳින අය මේ විදියට විවිධ දේවල් කසාද බඳපු අය නැති අය වදින්න ඉන්න අය ඩිවෝස් වෙච්ච අය ඕන තරම් ඉන්න ඈ ගිහිල්ලා බලන්නකෝ. ඒකට තමනුත් අනිවාර්යෙන් ගොඩකට වැටෙනවාමයි. ඒ නිසා කල්ලි හැදෙනවා. කල්ලි. ඒ කල්ලි හැදුනට පස්සේ ඇත්තටම සංවිධාන වල දේවල් සමහර දේවල් කරගෙන යන්න බෑ. දැන් අර තියෙන්නේ කරපිංච කල්ලි දැන් පාර්ලිමේන්තුවෙත් කල්ලි හැදෙන්නේ කරපිංච කල්ලි නේද? පිටිපස්සේ පසුපෙළ මන්ත්‍රීවරු කියලා වෙනම ඉන්නවා. ලංකාවම නියෝජනය කරන 225ක් ඉන්නකොට ඒකේ පසුපෙළ මන්ත්‍රීවරු කියලා වෙනම කොටසක්. ඔය හදාගත්තා ඒක දන්නේ. හැබැයි එහෙමත් කොටසක් මේ විදිහට පාසල් පද්ධතිය ඇතුලේ කාර්යාල පද්ධතිය ඇතුලේ මේ තියෙන අඩුපාඩුකම් ටික තමයි මේ කියන්නේ. ආචාර්ය මණ්ඩලයේ තවත් උපගුරුවරයෙකු වන රත්නපාල මහතා ඊළඟට කතා කරමින් විදුහල්පති පණ්ඩිතසේකර මහතා කිසි දිනක පැමිණීමේ ලේඛනයේ රතු ඉර නොගැසූ බව එහෙත් ඊට පෙර සිටි ආරියරත්න විදුහල්පතිතුමා හරියට වේලාවට රතු ඉර ගසන කාලේ මෙන් ගුරුවරුන් ප්‍රමාද වී නොපැමිණි බවත් බස් පමාව නිසා පමාවන ගුරුවරුන් පණ්ඩිතසේකර මහතා පැමිණි වැඩි කලක් ගත වීමට මත්තේ වේලාවට පෙර පාසල පැමිණීමට තිබුණු බලවත් උනන්දුව මත වැඩි මුදලක් ගෙවා විශේෂ කුලී වාහන ක්‍රමයකින් පාසලට පැමිණීමට පවා උත්සුක වූ බවත් ප්‍රකාශ කළේ. එහෙනම් බලන්නකෝ මෙයා පාලනය කරන්නේ මානසික හැඟීමක් මුල් කරගෙන නේද? රතු ඉර ගහන්නේ හැබැයි ඒ උනාට ගුරුවරු ටික වෙලාවට එනවා බස් එක පරක්කු වෙන ප්‍රයිවට් හරි අරගෙන ටීවීල් හරි අරගෙන එනවා කියලා තමයි මේක කියන්නේ. වැඩි කාලයක් ගත වීමට මත්තෙන් ස්වයං ඇගීම් පාසලේ සෑම අංශයක්ම කිදා බැසීමට පටන් ගැනීම නිසා Tamanගේ යුතුයකම් කොටස මැනමින් ඉටු කිරීමට සෑම කෙනෙක්ම උත්සුකව කටයුතු කළ බවක් පෙන්වා දුන්නේය. රතු ඉර ගසන කාලයේ වීර ක්‍රියාවක් මෙන් පමා වී පැමිණි ගුරුවරුන් අද නොලැක්විය හැකි හේතුවක් නිසා මදක් පමා වූ පමා වීම ගැන හැම කෙනෙකුගෙන්ම විශේෂයෙන්ම පාසලේ ළමයින්ගෙන් සමාව ඉල්ලීමට තරම් කාරුණික වන බවත් මේ වෙනස පණ්ඩිතසේකර මහතාගේ දක්ෂතාව මැනවීම පිළිමු කරන වැදගත් කරුණක් බවත් ප්‍රකාශ කෙරිණි. එතකොට එන පණ්ඩිතසේකර මහත්මයා මේ මානව සම්පත හසුරවලා තියෙන විදිය ඔයාලට තේරෙනවා ඇති. ඊගොඩ දැනට විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන සිරිපාල මහතා කතා කරමින් පණ්ඩිතසේකර මහතා නොපැමිණෙන්නට ඔහුට කිසි දිනක විශ්වවිද්‍යාලයට යාමට නොහැකි වන බවත් පිස්සන් කොටුවක තත්ත්වයකට අවුල් වී තිබුණු පාසල පණ්ඩිතසේකර විදුහල්පතිතුමා විසින් ගෙනීමට සුසු වාතාවරණයක් ඇති ස්ථානයක් බවට ඉතා කෙටි කාලයකින් පරිවර්තනය කළ පමණක් නොව භූගෝල විද්‍යාව විෂය ඉතා සාර්ථක ලෙස උසස් පෙළට ඉගැන්වීමෙන් ගුරුවරයෙකු වශයෙන් ඔහු පෙන්වූ දක්ෂතාව අනිකුත් ගුරුවරුන් අගය කළ බවත් ප්‍රකාශ කළේය. නියමිත වේලාවට සෑම වැඩක්ම කිරීමේ අවශ්‍යතාව සෑම දිනකටම පහදා දුන්
විදුහල්පතිතුමා කොතරම් පරිපාලන අවශ්‍යතා තිබුණත් નિયમિත වේලාවට පන්තියට පැමිණ ඉගැන්වූ බවත් ප්‍රකාශ කළේය. දැන් අර ගුරුවරයාට වෙලාව නැහැ කිව්වට මෙයා සබ්ජෙක්ට් එකක් අරගෙන ඒ සබ්ජෙක්ට් එකත් හරියට කරනවා. හරියට ක්‍රීඩා කිරීමට ක්‍රීඩා පිටියක් පවා නොතිබුණු වොලිබෝල් ක්‍රීඩා වලට අමතරව පාපන්දු, ක්‍රිකට්, බැඩ්මින්ටන්, පිම්පොන්ද, ශිෂ්‍යවට සහ බාලදක්ෂ ව්‍යාපාර වැනි අංශද ඇතිකොට සෑම දිනකම සවස් වනතුරු ළමුන්ද පාසලේ රඳවාගෙන විෂය බාහිර කටයුතු පාසලේ දෛනික තත්ත්වයක් බවට ප්‍රකාශ කළේය. එපමණක් නොව මාස කිහිපයකින් ප්‍රමාණවත් ක්‍රීඩා පිටියක් ගුරුවරුන්ගේ ළමුන්ගේ හා දෙමාපියන්ගේ ශ්‍රමදානයෙන් නිම කිරීම විශ්වකර්ම ක්‍රියාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය. ඊට අමතරව සංගීත, නැටුම්, චිත්‍ර වැනි සෞන්දර්යාත්මක කටයුතු වලද මුල් තැන ලබා දෙමින් ඇති කරනු ලැබූ උද්‍යෝගය නිසා එම අංශ වලින් මෙම පාසලත් ජයග්‍රහණ නිසා පාසලේ නම මුළු දිස්ත්‍රික්කයේ ඉසාරා රවුපිළිද දුන්නේය. එහෙනම් මෙයා කරලා තියෙන වැඩ ටික තමයි මේ එකිනෙක කතා කරලා පෙන්වා දෙන්නේ. ඊගාට කියනවා මේ සෑම දෙයක්ම කිරීමට එතුමා යොදාගත්තේ පාසලේ එතෙක් පැවති භෞතික හා මානව සම්පත් මිස අලුත් යමක් නොවීම මෙම ප්‍රගතියේ සුවිශේෂී ලක්ෂණයක් බව පැහැදිලි. එහෙනම් ඔයාලට මේ කියන්නේ මානව සම්පත හසුරුවා ගැනීමේ වැදගත්කම නේද? එයා රතු ඉර ගහන්නේ නැහැ. හැබැයි ගුරුවරුන්ගේ වැඩ ටික ගන්නවා. එයා ගුරුවරයෙක් විදිහට වැඩ කරලා පෙන්නනවා. ස්වයං එගීමක් කරන තැනට ඒ ගුරුවරු පත් කරලා තිබුණා. අමතර ක්‍රියාකාරකම්, සෞන්දර්ය විතරක් ක්‍රීඩා මේ ආදී සියල්ලක් මෙයා කරලා තිබුණා. බාහිර ක්‍රියාකාරකම් වලට අවශ්‍ය කරන ක්‍රීඩා පිටි වගේ දේවල් එයා සකස් කරලා තිබුණා ගුරුවරු සහ ප්‍රජා නායකත්වයේ අරගෙන. ඒතර එයාගේ නායකත්ව ශෛලීන් මේක ඇස්සේ පේනවා. ඒතර ගුරුවරයෙකුට එහා ගිය බොහෝ භූමිකාවන් එයා මේක ඇස්සේ රඟ දක්වලා තියෙනවා. මෙම පාසලේ උපගුරුවරයෙකු වශයෙන් සේවය කොට කලකට පෙර ප්‍රදේශයේ වෙනත් පාසලකට මාරු වී ගොස් ඒ විදුහල්පති ලෙස කටයුතු කරන රත්නදාස මහතා තම අදහස් ඉදිරිපත් කරමින් පණ්ඩිතසේකර මහතා පෙර සිටි ආර්යරත්න විදුහල්පතිතුමා මෙම පාසලේ වර්ෂ 30කටත් අධික කාලයක් සේවය කොට ඉතා කුඩා පාසලක්ව තිබුණු මේ පාසල මහා විද්‍යාලයත් අතර උසස් කිරීමෙන් මේ ප්‍රදේශයට කළ සේවයේ උත්කෘෂ්ඨ එකක් බව සඳහන් කළේය. මහා විද්‍යාලයක් බවට මේ පාසල උසස් කිරීම නිසා පැමිණි උපාධිධාරී ගුරු මණ්ඩලයේ කල්ලි සාදාගෙන සිංහල පුහුණු ගුරුවරයෙකු ආර්යරත්න මහතාට විදුහල්පතිවරයෙකුට මෙන් නොසලකූ බවත් ඔහුගේ නායකත්වයේ පිළි නොගැනීම නිසා පාසලේ සමගිය කැඩී බිඳී ભેද බින්න වී මුළු පාසලටම විනාශ මුඛය කරා ගිය බවත් ඒ පැවසීය. එයින් පාසලේ පරිහානියට හේතු වූයේ විදුහල්පති ආර්යරත්න මහතා නොව පිටතින් පැමිණ සිටි උපාධිධාරී ප්‍රමුඛ කලිසංකාර කණ්ඩායම් බැවින් ආර්යරත්න මහතාගේ අවුරුදු 30කට අධික සේවයට කරන ලද උපාරයට ඉහළ තත්වයකින් මෙම ආයිබෝවන් කීමේ උත්සව පැවැත්වීම පිළිබඳ ඔහුගේ බලවත් විරුද්ධත්වය ප්‍රකාශ කළේ. දැන් එතනින් ඇවිල්ලා කියනවා එහෙනම් ආර්යරත්න මහත්තයාට වඩා හොඳ එකක් කරන්න ඕනේ නැහැ කියන එකයි එන්නේ. ඒතර මේ සමග වාගේ පාසලේ සිට රැස්වීමට පැමිණි ආචාර්ය මණ්ඩලයේ සේවය කරන ගුරු ධම්මාරාම හිමියෝ මුලසුනේ සිටි නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරගෙන මෙසේ ප්‍රකාශ කළහ. මේ දැන් විදුහල්පති පණ්ඩිතසේකර මහතාට ලැබුණු ලිපියත් අනුව එතුමා අනිද්දා සිට සති දෙකක අනිවාර්ය පුහුණුවක් සඳහා මාර්ගම කළමනාකරන අභ්‍යාස ආයතනයට යා යුතු නිසා හෙටම සියලුම බඩු බාහිර රාජ්‍ය රැගෙන පිටත් වීමට සිදුවී ඇති බවත් තමා වෙනුවෙන් පවත්වන කිසිම උත්සවයකට සහභාගී වීමට හැකියාවක් නැති බවත් කිසිම තෑගි භෝගයක් පිළි නොගන්නා බවත් තමන්ට දක්වන ලද සහයෝගය හා කරුණාව සඳහා හැමදෙනාටම අවංකවම ස්තුතිවන්ත වන බවත් ප්‍රකාශ කරන ලෙස තමන්ගෙන් කරන ලද ඉල්ලීම අනුව මෙහි පැමිණ මේ ප්‍රකාශ කරන බවත් දන්වා සිටියේ. එනම් අන්තිමේදී පණ්ඩිතසේකර මහත්තයාගේ මේ උත්සවය කරන්න එපා. ඒ සඳහා දක්වන සහයෝගයට බොහොම ස්තුතියි කියලා මැසේජ් එකක් එනවා නේද? ඒක කියවලා එයා හෙටම යනවා කියලා දක්වලා තියෙනවා. එහෙනම් මේකත් සිද්ධියක් නේ. දැන් ඔයාලට තේරෙනවා මේ කේස් ස්ටඩීස් එනකොට මේවා විවිධාකාරයෙන් එන්නේ. ඡේද විදියට එනවා. ඡේද විදියට දිගට වෙනකොට මේවා එකයි මම කිව්වේ. කම්මැලිකමෙන් යුක්තව අලසකමෙන් යුක්තව මේවා කියව කරන්න බෑ. බොහොම හඬ නගලා කියව ගන්න. හඬ නගලා කියවනකොට දැනෙනවා. එතකොට මේ අඩුපාඩු ටික ඒ වෙලාවෙම ගන්න. ඒවා ලියා ගන්න. මොකද ඔයාට මේ විභාගෙ විතරක් නෙවෙයි පරිපාලන විභාගය කියලා කියන ලංකාවේ ඉහළම පරිපාලන නිලධාරීන් පත් කරගන්න විභාගය. හරිද? උපාධියක් අනිවාර්යයි. උපාධිය තියලා මේ විභාගයෙන් පාස් වෙන අයට තමයි අධ්‍යක්ෂක තනතුරු නේද? දිස්ත්‍රික් ලේකම්වරුපත් වෙන්නේ ජනාධිපති ලේකම් දක්වා යන්නේ මෙතනින්. ඒතොර ඒකට අවශ්‍ය කරන විභාගයේ ලකුණු 20ක් හම්බෙන සමාන 25ක් දීපු ඒවා තමයි මේ කතා කරන්නේ. ඒතොර මේක ඔයාලටත් මම කතා කරන්නේ. ඇයි? එහෙනම් මේවා දැනෙන්න ඕනේ Tamanට. දැනෙන්නේ නැතුව මේවා කරන්න බෑ. සාමාන්‍ය මට්ටමේ ඔහේ පුරුදු ගන්න පුළුවන්. හැබැයි එහෙම ගහලා වැඩක්.
ඔයාගේ අනාගතේ ඔයා බලාපොරොත්තු වෙන ඉහළට යන්න නම් මේවත් එක තමයි යන්න වෙන්නේ. එහෙනම් මේ ඉගෙන ගන්න පාඨමාලා හරහා ගන්න දේවල් එක්ක ඔයාට මේවා ලියන්න පුළුවන්. ඒක පරිපාලනයේ ලියනවා නම් ඔයාට දැන් මේ කතා කරපු ටිකම ඇති මේ කේස් ස්ටඩි එක හරහා ගොඩ දාගන්න. හරිද? එතකොට අපේ විභාගෙත් ඒක එහෙමමයි. මේ බලන්න මේකේ ප්‍රශ්න විදියට අහලා මේකේ උත්තර විදියට මේ විදියට ගොනු කරගන්න පුළුවන්. විදුහල්පතිවරයෙකු වශයෙන් ක්‍රියා කිරීමේදී පණ්ඩිතසේකර මහතාගේ කැපිපෙනෙන නායකත්ව ලක්ෂණ 3ක්. එතකොට ඒවා පැහැදිලි පරිවර්තන නායකත්ව ආකෘතියක් ලෙස කටයුතු කිරීම අවස්ථානෝචිත නායකත්ව ගුණාංග මේ ඔක්කොම මේක පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මේක අහනවා ආකෘතිය ආදර්ශමත්ව කටයුතු කිරීම. ඔහු ගුරුවරයෙක් බවට පෙන්වුම් කරා වගකීම් යුක්තව කටයුතු කරනවා කියලා කිව්වා. සක්‍රීයව පාසලට දක්වපු දායකත්වය ගැන ඔහු කතා කරා. නායකත්ව කුසලතා අන්තර් සම්බන්ධතා සමාජ සම්බන්ධතා ගොඩනගාගත්ත විදිය කතා කරලා තිබ්බා නේද? ගුරුවරු ශිෂ්‍යෝ දෙමව්පියෝ මේ ඔක්කොම සමගි සම්පන්නව කටයුතු කරපු එක. ඒ වගේම වසර 30ක සේවයෙන් පස්සේ විශ්‍රාම ගිය විදුහල්පතිවරයා ගෙනල්ලා ඔහුට ඒ පිළිගැනීමත් එක්ක ඒ දක්වපු සහයෝගී තත්ත්වයන් නේද? ඒවා අවස්ථානෝචිත නායකත්ව ගුණාංග ඒ ගැන කතා කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ පණ්ඩිතසේකර මහතාට පෙර විදුහල්පතිව සිටි ආර්යරත්න මහතාගේ කළමනාකරන පරිහානියට තුඩු දුන් හේතු තුනක්. ඒතකොට අපි දැක්කා රතුවිර ගහන කතන්දරයේ පණ්ඩිතසේකර මහත්තයාට ඇත්තටම පරිහානියට හේතුනේ නියමිත නායකත්ව ශෛලියක් තිබිලා නැහැ. මොකද උපාධිධාරියෙක් ආවා කියලා ප්‍රින්සිපල් එහෙම නැමෙන්න ඕනේ නැහැ නේද? එයාගේ බලතල පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කරිසම් කණ්ඩායම්, සරන් කණ්ඩායම් කියලා මෙහෙම කණ්ඩායම් බෙදිලා ඉංග්‍රීසි ගුරුවරු ඉංග්‍රීසි දන්න නොදන්න මේ විදිහට ඒ නායකත්වයේ අඩුපාඩුත් එක්ක තමයි එහෙම වෙන්නේ. දැන් හිතන්න රොයල් පිල්ලේ ප්‍රභාකරන් නම් ප්‍රභාකරන්ගේ ජාත්‍යන්තර සංවිධානත් එක්ක සම්බන්ධ වෙලා කණ්ඩායම් බීලි කරලා ජාත්‍යන්තරයේ මුදල් ඒක රාශි කරලා මේට ගෙනල්ලා නැව් ගෙනල්ලා ගුවන් යානා ගෙනල්ලා අභියාළුද ගෙනල්ලා සොල්දාදුව ගෙනල්ලා නේද? මරාගෙන මරන සොල්දාදුව බිහි කරලා. ඒතොර ඒ නායකත්ව ශෛලිය ඒ සම්බන්ධතාවය නේද? ඒතොර එයා ඉංග්‍රීසි දන්නේ නැතුණාට ඉංග්‍රීසි දන්න අය සඳහා යොමු කරගෙන. මම මේ කිව්වේ නායකත්ව ශෛලිය විතරයි. එයාගේ දර්ශනය ගැන නෙවෙයි මම ඔයිට කලින් කතා කරලා තියෙන දර්ශනය වෙන එක. ඒ වගේම දැන් හිතන්නකෝ මේ වෙනකොට අපේ රට පාලනය කරන නායකයා විදියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එයාට කරන්න බැරි දේවල් ටික එයාගේ ඇමතිවරු හරහා කරවන්න උත්සාහ කරනවා නේද? ඒක මුදල් සම්බන්ධව එයා දන්නේ නැත්නම් මුදල් ඇමතිවරයෙක් පත් කරලා ඉන්නවා. එයා ඒක කරන්නේ. විදේශ කටයුතු සහ ඒ සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා විදේශ කටයුතු ඇමතිවරයෙක් පත් කරනවා. අධ්‍යාපනය ගැන ඔහුට කියන දැනුම අවබෝධය සම්බන්ධයෙන් අඩුපාඩු තියෙනවා. ඒතර ඒ නිසා ඔහු ඒ වෙනුවෙන් ඇමතිවරයෙක් පත් කරනවා. එයා ඒක කරන්න ඕනේ. වෛද්‍ය සම්බන්ධයෙන් වෙනම ඉන්නවා, පරිසර සම්බන්ධයෙන් වෙනම මේ විදිහට පත් කරලා ඒ අය ලවා ඉටු කරගන්නවා. එහෙනම් ඉටු වෙන්නේ නැත්නම් මේ නායකත්ව ශෛලිය තුල බලපෑම් කරලා හරි මේ දේවල් කරගන්න උත්සාහ කරන්න ඕනේ. මේ අඩුපාඩුකම් ඒවා තමයි පෙන්වන්නේ. මේ සඳහා සොයන්න ගියමු සංකල්පයේ පාසලක ගුරු මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිදයි පුළුවන් නේද? ඒවා පෙන්වන ගුරු මණ්ඩලයේ සම්බන්ධතා, ශිෂ්‍ය සම්බන්ධතා ඒවා එයා හදලා තියෙනවා. ඊට පස්සේ ආදර්ශයේ අවවාදයට වඩා වැදගත් බව පිරිස් කළමනාකරණයේ වැදගත් සිද්ධාන්තයකි. මේ සත්‍යතාවයේ ඉහත සිද්ධිය අධ්‍යයනයේ ඇසුරෙන් පැහැදිලි නේද? ඒතර පණ්ඩිතසේකර මහතා තම අධ්‍යයනයේ දියුණු කරගෙන රාජකාරී යෙලීම ඉටු කරන උසස් වීම ලබාගෙන තියෙනවා. යාවජීගේ ඉගෙනීමු සම්පතක අධ්‍යාපනය ලබන්නේ බව කළමනාකරණ පාඨමාලාවක් හැදෑරීමට යාමෙන් පැහැදිලි වේ. නායකයා අඛණ්ඩ අධ්‍යාපනයේ නිරත වන විට එය ආදර්ශයට ගන්නා ගුරුවරු ශිෂ්‍යයෝ ඉගෙනීමට ස්වයං පෙළඹීමක් කර ගන්නවා. ඇත්තටම මම උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා උපාධිය විතරක් හදාarලා නිකා හිටියනම් මට උගන්වන්න වෙන්නේ මේ මට්ටමේ අයට නේද? උපාධිය දක්වා විතරයි කතා කරන්න වෙන්නේ. නමුත් ඔයාලා දන්නවා ලංකාවේ තුතික අධ්‍යාපනයත් එක්ක යද්දී උපාධිය තමයි වෙනම තැන තියෙන්නේ. හැබැයි උපාධියට එහා ගිය දේවල් තවත් තියෙනවා නේද? ඔයාලට MSc එකක් කරගන්න පුළුවන්, MA එකක් කරගන්න පුළුවන්, MBA එකක් කරගන්න පුළුවන්. ඊට පස්සේ වල ඉහළ මට්ටම PhD එක දක්වා යන්න පුළුවන්. ඒතර PhD එක දක්වා යනවා කියලා කියන්නේ එයා එකක් නායකත්ව ශෛලියත් එක්ක එයා ඉගෙනගෙන උඩට යනවා නේද? PhD එකක් හරි දෙකක් හරි කරන්න පුළුවන්. ඊට පස්සේ එයාට ප්‍රොෆෙසර්ෂිප් එකක් ඉල්ලන්න පුළුවන් නේද? ඒ දක්වා අතාරින්න මොන හරි එයා ඉගෙන ගන්න. ඒතර හොඳ නායකයෙක්ගේ ලක්ෂණයක් තමයි ඒක. ඒතර මෙයත් එන අනිවාර්යෙන් ඉගෙන ගැනීමේ වැඩමුළුවක් සඳහා තමයි ඉක්ම යන්නේ. උසස් වීමක් හම්බෙලා තියෙනවා. ඔයාලා උපාධිය විතරක් අරගෙන ඔයා නතර වුණා නම් ඔයා ඉන්න තැන දැන් ඔයාලා උපාධිය ගන්න ගමන් තවත් පාඨමාලාවක් දානවා. ඒ කියන්නේ ඔයාලා අතිදක්ෂ. දක්ෂයෝ නෙවෙයි අතිදක්ෂ. ඒතර ඉදිරියේදී ඔයා මේක තවදුරටත් නතර කරන්නේ මේ ශේෂ්ත්‍රයට අමතරව ඔයාගේ රැකියාවට ඔයා ගියාට පස්සේ ඒකට අදාළව තව කවුන්සිලින් නම් කවුන්සිලින් IT නම් IT ඉංග්‍රීසි වලට අමාතරව තව ජපන් භාෂාව හරි චීන භාෂාව හරි ඒවා ඉගෙන ගන්න ඕන නම් ඔයා ඒ සඳහා යොමු වෙනවා නේ. ඒතර මේ අවස්ථාව උනතරම් තියෙනවනේ. දැන් හිතන්නකෝ විදේශ අමාත්‍යාංශයේ
චීන තානාපති කාර්යාලය සඳහා ලංකාවෙන් රාජකාරී කරන අය රාජ්‍ය රැකියාව කරන අය යවනවා. ඒතකොට චීන තානාපති කාර්යාලයට යනකොට චීන භාෂාව හොඳට දන්නේ කෙනෙක් හිටියොත් එම අවස්ථාව හම්බ වෙනවා වැඩි අවස්ථාවක්. හිතමු නැති වැටුපක් එහෙදි හම්බ වෙනවා. රුසියාවටදී රුසියානු භාෂාව හදාරපු කෙනෙක් හිටියනම් අන්න අවස්ථාවට අක් ගන්න හම්බ වෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් කියනවා මේ වාස්සේ ගන්න. හරි. ඔතනින් එහාට තියෙන්නේ අපිට විභාගයට ආපුවා ඒකේ 92 වෙනි පිටුවේ තියෙන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වෙනි පන්තියේ බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය කියලා. ඒක වැරදි ඇත්තටම. ඒක 3 වෙනි පන්තියේ බඳවාගත් එකක් නෙවෙයි. ඔයාලට ආපු පරිපාලන විභාගෙ නෙවෙයි. ඔයාලගේ ෆයිනල් එක්සෑම් එකේ ආපු පේපර් එකේ ප්‍රශ්නයක් තමයි ඔය තියෙන්නේ. හරිද? දැන් මම කතා කරන්න යන්නේ ඔයාලට විභාගයට ආපු එකක් නෙමෙයි. මේ බලන්න. ඔමේගා 9 විදුලි උපකරණ නිෂ්පාදනය කිරීමේ හා අලෙවි කිරීමේ කර්මාන්ත ශාලාවක් කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අතර දැනට වසර 15කට වඩා පැරණි මෙම ආයතනයේ විදුලි බල්බ, විදුලි හීටර්ස්, විදුලි උඳුන්, කේතල, ගෑස් කුකර් ඇතුළු ගෙදරට වමනා සියලුම විදුලි උපකරණ ඉපදවීම හා රට පුරා අලෙවි කිරීමේ කටයුතු සිදු කරන ලදී. මේ වන විට සේවකයන් 340ක් පමණ සිටින අතර මේ ප්‍රධානියා ලෙස කළමනාකරන අධ්‍යක්ෂක වන ආර්.එම්. සුමතිපාල මහතා කටයුතු කරන අතර ආයතනයේ සියලු වැඩ කටයුතු අධීක්ෂණය හා මෙහෙයවීම කළමනාකරු ලෙස කේ.ජී. සුජිත් මහතා විසින් සිදු කරන අතර සුජිත් මහතාට සහාය පිණිස පී.එස්. අමරසිරි මහතා ආයතනයේ සියලු අංශ නියෝජනය කරමින් කටයුතු කරයි. දැන් ඔයාලා මේවා කරද්දී මේවා ලියාගන්න මෙහෙම. දැන් ආයතනයේ අවුරුදු කීයද? අවුරුදු 15. මේ අවුරුදු 15. සේවකයෝ දැන් මේවා අපි ලියාගන්න බෑ. සේවකයෝ 340. ප්‍රධානියා කවුද? ප්‍රධානියා ඉන්නවා ආර්.එම්. සුමතිපාල. ප්‍රධානියා ආර්.එම්. සුමතිපාල. කවුද මේකේ අධීක්ෂණය හා මෙහෙයවීම? අධීක්ෂණය හා මෙහෙයවීම සුජිත්, කේ.ජී. සුජිත්. සියලු අංශ නියෝජනය කරමින් කටයුතු කරන්නේ කවුද? සියලු අංශ නියෝජනය කරමින් කටයුතු කරන්නේ කවුද? පී.එස්. අමරසිරි. දැන් සියලුම සේවකයන්ගේ වැටුප් ගෙවීම, නිවාඩු ලබා දීම, විශ්‍රාම ගැනීම, බඳවා ගැනීම, පුහුණු කිරීම ආදී මේ සියලුම කටයුතු අමරසිරි මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙනවා. එහෙනම් වැටුප් ගෙවීම, විශ්‍රාම ගැනීම, බඳවා ගැනීම, නිවාඩු ලබා දීම මේ ඔක්කොම කරන්නේ කවුද? අමරසිරි මහත්මයාගේ මූලිකත්වයෙන් කරන්නේ. අමරසිරි මහතාට ඉතාම හිතවත් කුළුපොක මිතුරන් දෙදෙනෙකු ලෙස ලයනල් සහ විල්බර්. අමරසිරිගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවලු ලයනල් සහ විල්බර්. හරි ලයනල් සහ විල්බර්. ලයනල් සහ විල්බර් ටීම්. හරි. එතකොට අමරසිරි මහතාට ඉතත් කුළුපොක මිතුරන් දෙනෙකු ලෙස ලයනල් හා විල්බර් නිෂ්පාදන භාණ්ඩ අලෙවි කිරීමේ හා බෙදා හැරීමේ අංශයේ කටයුතු කරයි. ඒතර බෙදා හැරීමේ තමයි මේ දෙන්න ඉන්නේ. මොකේද? මේ දෙන්න ඉන්නේ බෙදා හැරීම. නිෂ්පාදන. කවුද? ලයනල් සහ විල්බර්. මේ දෙන්න ඉන්නවා. අලෙවි කිරීමක් තියෙනවා ඈ. අලෙවි කිරීම. ආයතනයේ සේවකයන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන ලෙස දන්වා විශේෂ පෙට්ටියක් සකස් කර ඇති අතර මෙම පෙට්ටිය අමරසිරි මහතාගේ භාරයේ පවතින අතර ඔහු එම පෙට්ටිය සති දෙකකට වරක් හිතන්නකෝ අමරසිරි මහත්තයා භාරයේ තියනවලු දුක් ගැනවිලි සම්බන්ධව පෙට්ටියක් නේද? දුක් ගැනවිලි යෝජනා මේක සති දෙකකට සැරයක්ම මෙයා බලන්නේ. ඒතර මේ අඩුපාඩු වලට තේරෙන්න ඕනේ. දුක් ගැනවිලි කළමනාකරණයේදී අපි කතා කරේ යම් කිසි දුක් ගැනවිල්ලක් කියලා කළමනාකාරීත්වයට දෙමු දවස් පාරක් විසඳන්න ඕනේ කියලා. නමුත් මෙයා මේ බොක්ස් එක අරින්නේ සති දෙකකට සැරයක්. විශේෂ පෙට්ටියක් සකස් කර ඇතිවෙන මේ පෙට්ටිය අමරසිරි මහතා භාරයේ පවතින අතර ඔහු මේ පෙට්ටිය සති දෙකකට වරක් විවෘත කර දුක් ගැනවිලි වෙතොත් ඒවා තමාට පහසු වේලාවකදී
සුජිත් මහතාට ලබා දීමට ක්‍රියා කරනු ලැබේ. දැන් කවුද කරන්නේ? අමරසිරි මහත්තයා පහසු වෙලාවක් තිබ්බොත් සුජිත්ට දෙනවා. හැම වෙලාවෙම දෙනවත් නෙවෙයි. සුජිත්ට දෙන්නේ යාට උඩින් ඉන්න කෙනා. ලබා දීමට ක්‍රියා කරනු ලැබේ. ඒ සුජිත් මහතා කිසි විටකත් දුක්ගැනවි ඉදිරිපත් කළ සේවකයන් තමා වෙත රැගෙන නොයන අතර අමරසිරි මහතාට විසඳුම් ලබා දෙන ලෙස දන්වනු ලබයි. ආපහු සුජිත් මොකද කියන්නේ? අමරසිරිටම විසඳුම් දෙන්න කියලා. සුජිත්ට දීලා සුජිත් ආපහු අමරසිරිටම විසඳුම් දෙන්න කියනවා. එහිදී අමරසිරි මහතා තමාට හිතවත් සේවකයන්ගේ දුක්ගැනවි වලට විතරක් විසඳුම් ලබා දීමට ක්‍රියා කරන අතර අනිත් ඒවා විසඳනු ලබනවා. ඊට පස්සේ අමරසිරි එයාට හිතවත් අයගේ ඒවා විතරක් විසඳනවලු අනිත් ඒවා අතහැරලා දානවා. දැන් මම මේ කියන එකත් එක්ක ඔයා ලියනකොට ලියන්නේ මේ අඩුපාඩු හොයාගන්න. තේරුණාද? මේ මම මේ කියවන ගමන් මේ යන්නේ ඔයාලම සාමාන්‍ය මේක එකපාරක් කියවලා ඉවර වෙලා ඊට පස්සේ අඩුපාඩු ටික හොයාගන්න ඕන. නමුත් මම ඔයාලට පහසු වෙන්න තමයි මෙහෙම කටුවට ලියා ගන්න ඕන අනිවාර්යයෙන්. අඩුපාඩු ටික නැත්නම් ඔයාලා හොයාගන්න බෑනේ. කියවගෙන යද්දිම. ඔයා ඡේදෙන් අඩුපාඩු ටික හොයාගන්න. නැත්නම් ඔක්කොම කියවලා එකවර ඔලුවට එන්නේ නැහැ නේ. ඡේදයක් කියවලා අඩුපාඩු ටික හොයාගන්න ඉන්නේ. ඒකල පැත්තකින් ලියා ගන්න. ඒක ලේසි. නිෂ්පාදනාංශයේ සේවකයන් ඉතා උනන්දුවෙන් තම කටයුතු සිදු කරන අතර නිෂ්පාදනාංශයේ කටයුතු අධීක්ෂණය කිරීමට අසේල මහතා පත් කර ඇති අතර එහෙනම් නිෂ්පාදනාංශයේ අධීක්ෂණය කවුද? නිෂ්පාදන අධීක්ෂණය කවුද? අසේල. අසේල තමයි ඉන්නේ. ඔහු සියලුම සේවකයන් සමග ඉතා සුවදව කටයුතු කර නිෂ්පාදනාංශයේ සේවකයන්ගේ වැටුප් අලෙවි අංශයේ සේවකයන්ගේ වැටුප් වලට වඩා ඉතා අඩු වගයක් වන අතර මේ නිසාම නිෂ්පාදනාංශයේ සේවකයන් කනස්සල්ලෙන් කටයුතු කරයි. නිෂ්පාදනාංශයේ සේවකයන්ගේ වැටුප් ආ දීමනා ඉහළ දමන ලෙස අවස්ථා පහකදී ඉල්ලීම් කර ඇති. නමුත් මේ වන විට කිසිදු ක්‍රියාමාර්ගයක් මේ සම්බන්ධයෙන් අනුගමනය කර නොමැත. සේවකයන්ගේ මෙම ඉල්ලීම් යම් ප්‍රමාණයකට ඉටු කළ යුතුයි අපේක්ෂාවෙන් දිනක් අසේල මහතා ආයතනයේ ප්‍රධානී කළමනාකරන අධ්‍යක්ෂ ආර්.එම්. සුමතිපාල මහතා හමු වී මේ පිළිබඳව කතා කළේ. එෙහිදී සුමතිපාල මහතා කියා සිටියේ තමන්ට මේ සම්බන්ධයෙන් මීට පෙර කිසිදු ඉල්ලීමක් සිදු නොකර ඇති බවත් තමන් හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නිෂ්පාදනාංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කර දීමට කටයුතු කරන බවටත් අසේල මහතාට පොරොන්දු විය. දැන් මේක පැහැදිලිව කියනවා අලෙවි අංශයන්ගේ වැටුප් වැඩිලු නිෂ්පාදන අඩුයි. ඒතර මේ සම්බන්ධයෙන් අවස්ථා 5කදී අසේල මහත්තයා කරුණු ඉදිරිපත් කරලා තියෙනවලු. නමුත් ඒ කිසිම තැනකදී පිළිතුරක් ලැබිච්ච නැති නිසා දැන් මෙයා කෙලින්ම එනවා කවුරු හම්බ වෙන්නද? ආයතනයේ ප්‍රධානියා කවුද? සුමතිපාල මහත්තයා හම්බ වෙනවා. සුමතිපාල මහත්තයා කියනවා එයාට මේ සම්බන්ධව කිසිම තොරතුරක් හම්බුන්නේ නැහැ කියලා. හරිද? අපි බලමු ඉස්සරහට මොකද වෙලා තියෙන්නේ. මේත් සමග සුමතිපාල මහතා සුජිත් මහතාට ප්‍රමේය ලෙස දන්වා යවන ලදී. එදී නිෂ්පාදනාංශයේ සේවකයන් පරිවැඩි කරන ලෙස ඉල්ලීම් කීපයක් කර තිබෙන බවට අසේල මහතා විසින් පැවසීම සත්‍යයක් දැයි විමසන ලදී. එදී සුජිත් මහතා කියා සිටියේ සේවකයන් හැමදාම ආයතනයට ආපු දවසේ ඉඳලා වැටුප් වැඩි කරන්න ඉල්ලා සිටින බවත් තමාට සේවක කණ්ඩායම් කීපයක් විවිධ ලිපි ගෙනවිත් බාර දුන් බවත් ඒවා අමසිරි මහතාට කියවා බලා විසඳුම් ලබා දෙන නිසා දන්වා සිටි බවත්. දැන් මොකද වෙන්නේ? දීපු ලියුම් වලට අමසිරිට දුන්නා කියලා මෙයා කියනවා. ඒත් සමග සුමතිපාල මහතා අමරසිරි මහතාද කැඳවන ලද අතර අමරසිරි මහතාගෙන් මේ සම්බන්ධව විමසන ලදී. එෙහිදී අමරසිරි මහතා කියා සිටියේ සර් ඒවා එකම වගේ ලිපි මං ඒකයි බැලුවේ ඔක්කොම කුණු කූඩේට දැම්මා මං එකයි බැලුවේ ඔක්කොම කුණු කූඩේට දැම්මා. මම කුණු කූඩේට දාලා තියෙනවා. අනික සර්ට කරදර කරන එකත් හොඳ නෑනේ. ඒ නිසා මං කතා කරන්න ආවෙත් නෑ. මාස 6කටත් වැඩි සර් ওই ලියුම් එවන්න පටන්ගෙන යයි ප්‍රකාශ කළේ. දැන් මොකද වෙලා තියෙන්නේ? එතකොට මෙයා ඒවා බලලා කුණු කූඩේට දැම්මා. ලොක්කට කිව්වේ නෑ ලොක්කට කරදරයක් වෙයි කියලා. හරි ලොක්කට කරදරයක් වෙයි කියලා නොකිය හිටියා. මේ අසු සුමතිපාල මහතාගේ ඉහළම රත්වන්නට විය. ආයතනයේ නිෂ්පාදනාංශයේ සේවකයන් දිනෙන් දිනම ආයතනයේ හැර යන බව Tamanට දැනගන්න ලැබුණු නමුත් මේ කිසිදු කරුණක් නොදැනගෙන සිටියේය. මේ සමග ආයතනයේ සියලුම සේවකයන් කැඳවා Tamanගේ ගැටලු ඇතනම් ඉදිරිපත් කරන ලෙස ආයතන ප්‍රධානියා දන්වා සිටියේ. දැන් එන ලොක්කම මීට් එකක් ගන්නවා. එහිදී එක් සේවකයෙක් කියා සිටියේ Tamanට වැටුප් පත්තිකාරමක් අවශ්‍ය වී ඒ බව දැන්වූ පසු වැටුප් පත්තිකාරමක් කියලා කියන්නේ මාසෙ වැටුපෙන් කොටසක් දෙන්න කියලා නේද? දැන්වූ පසු Taman පන්නා එලවාගත් බවත් වැටුප් මදි නම් වෙන ආයතනවල යන සත්‍යය. එසේම නිවාඩුවක් Tamanට අවශ්‍ය පරිදි ලබා ගැනීම නොහැකි වී ඇති බවත්ය. මේ සියලුම සේවකයන් තම තමන්ගේ ගැටලු ඉදිරිපත් කළ අතර මෙම ගැටලු මීට පෙර
අමරසිරි මාතා ඉදිරිපත් කළ බවත් එදී අමරසිරි මාතා කිසිදු යහපත් පිළිතුරක් ලබා නොදුන් බවත් තමා විසින් ප්‍රකාශ කරන්නේ සුමතිපාල මහතාගේ හා සුජිත් මහතාගේ තීරණයන් බවත් ප්‍රකාශ කරන ලදී. එදී එක් සේවකයෙක් නැගිට කියා සිටියේ අමරසිරි මහතා හොඳ මට්ටමේ පවතින විදුලි උපකරණ පළුදු හා දෝෂ සහිත ඒවා ලෙස සටහන් කර රැගෙන යන බවත් ඒ බවට තමන් ළඟ සාක්ෂි පවතින බවත් ඒ පාර අමරසිරි මහත්තයා හොඳ බඩු කැඩිච්ච ඒවා කියලා දාලා ඒවත් හොර රාශිය අරගෙන යනවලු. දෝෂයි දේවල් සටහන් කර රැගෙන යන බවත්ය ඒ බවට තමන් ළඟ සාක්ෂි තියෙන බවත්ය සියල්ල අසා සිටි සුමතිපාල මහතා සේවකයන් ඉවත් වී ගිය පසු තම නිල කාමරයට ගොස් ඔළුවේ අත ගසා ගන්නට ගියේ. හරිද? එතකොට මේකේ අහනවා මෙම සිද්ධියේ අන්තර්ගත මානව සම්පත් කළමනාකරන ගැටලු මොනවාද? මෙම ආයතනයේ ප්‍රධානිය ඔබ නම් අමරසිරි මහතා සම්බන්ධයෙන් කෙබඳු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු ලබන්නේද? දැන් එනවා ඔයාලා මෙන්න මේකයි දැනගන්න ඕනේ. හරිද? මම ඔන්න චිත්‍රයට නගාගත්ත යම් ප්‍රමාණයක් චිත්‍රයට නගාගත්තා. කවුද එනම් මේ ආයතනයේ ලොක්කා? මේ ආයතනයේ ලොක්කා කවුද? සුමතිපාල. හරිද? අධීක්ෂණ කටයුතු ඔක්කොම කරන්නේ කවුද? සුජිත්. සියලු අංශ මේවන්නේ කවුද? අමරසිරි මහත්තයා. හරි? එතකොට ලයනලුයි විල්බටුයි අමරසිරිගේ ගෝලියෝ දෙන්නෙක් කිව්ව යාළුවෝ දෙන්නෙක් එන ඒ දෙන්න මාර්ගයෙන් තමයි අමරසිරි මේකේ තියෙන බඩු ටික හොරරාසේ පන්නන්නේ. හරිද? ඒ වගේම අසේන කියන්නේ නිෂ්පාදනාංශයේ දක්ෂ කළමනාකරන සේවකයෙක්. ඔහු තමන්ගේ සේවකයොත් එක්ක දක්ෂ ලෙස වැඩ කරන හැබැයි ඒ සේවකයන්ගේ වැටුප් වැඩි වෙලා නැහැ කියලා ඔහු කියනවා. ඉල්ලීම් කර අවස්ථා පාකදී ඒවට නිසි පිළිතුරු හම්බුනේ නැහැ කියලා කියනවා. දුක්ගැනලි කළමනාකරණය සඳහා තියෙන මේ පෙට්ටිය විතරයි තියෙන්නේ. ඒක තියෙන්නේ අමරසිරි මහත්තයා බාරේ. එයා සති දෙකකට සැරේ ඒක අරින්නේ. ඒ විතරක් නෙවෙයි ඒකේ තියෙන ඒවා සුජිත් මහත්තයාට දුන්නාට පස්සේ සුජිත් මහත්තයා නැවත ඒවා අමරසිරිටම දීලා විසඳුම් දෙන්න කියනවලු. අමරසිරි Tamanට හිතවත් අයට විසඳුම් දෙනවලු, අනිත් අයට විසඳුම් දෙන්නේ නැහැ. ඕකනේ මේකේ තියෙන ප්‍රශ්නේ. එතකොට මේක මේ අඩුපාඩු ටික පැහැදිලිව ලියන්න පුළුවන්. මොනවද තියෙන අඩුපාඩු? මෙන්න මම පළවෙනි එකෙන්ම පටන් ගන්නවා. මේ බලන්න. සේවකයෝ 340ක් ඉන්නවා. මානව සම්පත් කළමනාකරණයට වෙනම සෙක්ෂන් එකක් නැහැ. අඩුපාඩුවක්ද නැද්ද? අඩුපාඩුව පළවෙනි අඩුපාඩුව ලියන්න පුළුවන් අපි. මානව සම්පත් කළමනාකරණය සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් මේක ස්ථාපිත කරලා නැහැ. කවුද මේ වැඩ ඔක්කොම කරන්නේ? අමරසිරි කරන්නේ. වැටුප් දෙන ඒවා, විශ්‍රාම ගන්න ඒවා, බඳවා ගන්න ඒවා මේ ඔක්කොම මෙයාලු කරන්නේ. එහෙම එක පුද්ගලයෙකුට ඒක කරන්න දීලා බාර දීලා බලාගෙන ඉන්න බෑ. ඒක අඩුපාඩු ගොඩක් තියෙනවා. එතකොට මේ ෆයිල් සහ මේ සියල්ලක්ම එනවා මේ වගේ අඩුපාඩු තියෙනවා. ඒ වගේම තමයි මේකේ පේනවා පැහැදිලිව දූරාවලියේ ගලා යාම අඩුපාඩුකම් තියෙනවා. ඒ වගේම අමරසිරි මහත්තයා දුක්ගැනවිලි කළමනාකරණය සම්බන්ධයෙන් අපි කතා කරද්දී වල පැහැදිලිව කියන්න ඕනේ දුක්ගැනවිලි කළමනාකරණය අසාර්ථකයි. මේ ආයතනයේ දුක්ගැනවිලි කළමනාකරණයේ තියෙන මේ පෙට්ටිය සති දෙකකට වරක් විවෘත කරන්න ඒක අසාර්ථකයි. ඒ විතරක් නෙවෙයි සති දෙකේ ලබා ගන්න තොරතුරු සුජිත්ට ලබා දීම සහ නැවත සුජිත් විසින් අමරසිරි මහත්තයාට ලබා දීම අසාර්ථකයි. විසඳුම් ලබා දෙන අමරසිරි මහත්තයා විතර කරුණු විදිහට පෙන්නන්න මේක අසාර්ථකයි. එහෙම වෙන්න බෑ. මේවා අඩුපාඩු නේද? ඊට පස්සේ උත්තර ලියනකොට ඒක නිවැරදි කරන්න ඕන විදිහ අපි කතා කරමු. මේවා අඩුපාඩු. මේවා අඩුපාඩු. එතකොට වැටුප් අතිකාරමක් ඉල්ලපුවාම එළවලා තියෙනවා. වැටුප් අතිකාරමක් ඉල්ලද්දී එළවලා තියෙනවා. නිවාඩුවක් ඉල්ලද්දී එළවලා තියෙනවා. ඒතර වැටුප් අතිකාරම් ගන්න යන්න වෙලා තියෙන්නේ මෙයා ගාව. නිවාඩු ලබා ගන්න යන්නේ මෙයා ගාව. ඒතර එයා ක්‍රියාත්මක වෙන්නේ එයාට අවශ්‍ය දේවල් ටික විතරයි. ඒ වගේම තමයි ශ්‍රමික සම්බන්ධතාව මේක නෑ. මේක ආත්මාර්ථය මුල් කරගත් ඒකපාර්ශවීය ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් මේ අමරසිරි මහත්තයා ගාව තියෙන්නේ. ඒ නිසා එයාට හිතවත් අයට විතරයි එයා විසඳුම් ලබා දෙන්නේ. ඒතර මේවා මේක අස්සේ තියෙන අඩුපාඩු. එතකොට එහෙනම් නිෂ්පාදනාංශයේ සේවකයන්ගේ කලකිරීම. එතකොට නිෂ්පාදනාංශයේ සේවකයන් මේ ආයතනයේ හැරෙනවා. ඒතර මේ ඔක්කොම මොකද වෙන්නේ? මේ ඔක්කොම මේක අස්සේ තියෙන අඩුපාඩු. ඒ වගේම තමයි මේ දුරාවලිය අස්සේ සේවකයන්ගේ ගැටලු ආයතන ප්‍රධානියට දැනගන්න අවස්ථාවක් නොලැබී. ආයතනය දන්නේ. ආයතන ප්‍රධානිය දැනගන්නකොට ආයතනේ හැර ගිහිල්ලා සේවකයෝ නේද? ඒතර මේ ඔක්කොම ඔයා පැහැදිලිව එකින් එක ලියන්න. පැහැදිලිද? ඔය ටික ඔයා ලියන්න ඕනේ. ඔය ටික ලියුවාම එතකොට ඔයාට හම්බ වෙන ලකුණු 10ක ප්‍රමාණය. ඒතර මේවා ලියනකොට ඔයා කියන්නේ දුක්ගැනවිලි විසඳීම සම්බන්ධයෙන් මේව සති දෙකක් වගේ තියන්න නම් බෑ. අනිවාර්යයෙන්ම දෛනිකව මේක බලන්න. නේද? දෛනිකව ඇත්තටම මේක බලන්න ඕනේ. මොකද දුක්ගැනවිල්ලක් ආයේ මේ අද දෙන්න ඕනේ විසඳුමක් ආයේ සති දෙකකින් දීලා හරියන්නේ නැහැ නේ. ඒතර මේකට ඔයා ප්‍රධානියා වුණා නම් ඔයා මොනවද කරන්නේ?
එහෙනම් ඔයා අනිවාර්යයෙන් මානව සම්පත් කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කරලා ඒ සඳහා සේවකයෝ සේවිකාවන් යොමු කරලා නිවාඩු ලබා දී වැටුප් ගෙවීම සම්බන්ධයෙන් වෙන වෙනම සේවකයෝ අධීක්ෂණය කරලා සේවකයන්ගේ කාර්යඵල පදනම වැටුප් ගෙවීමේ ක්‍රමවේද හදලා ඔවුන්ගේ ඇගයීම් ටික කරලා ඊට පස්සේ නිෂ්පාදන අංශය නම් ඒ අයගේ ඇගයීමට ලක් කරලා ඊට පස්සේ මේ පොරබඩුවේ එළියට යන එක මේක වළක්වා ගැනීම සඳහා ක්‍රමවේද හදලා නේද මේ එකම නිලධාරියෙකුට එකම සේවකයෙකුට මේ දේවල් කරන්න බලා දීලා බලාගෙන ඉන්නේ මේ සේවකයන්ගේ කටයුතු රාජකාරී වගකීම් ටිකත් අධීක්ෂණය ලක් කරන්න ඕනේ. ඒතර මේවා අධීක්ෂණය කරන්නේ කොහොමද? ආයතන ප්‍රධානියා විදිහට මෙයාවත් එක්ක මේ සම්බන්ධතා පවත්වන ඊට වඩා විධිමත්ව සම්බන්ධතා පවත්වන්න ඕනේ. ඔහේ බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. කතා බහ කරන්න ඕනේ. දවසෙන් දෙකෙන් මීටින් තියෙන්න ඕනේ නේද? මේ දේවල් තිබිලා නෑනේ. ඒකනේ මාස 6කටත් උඩදී ආපු ප්‍රශ්නයක් මේ දැන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙතන පැහැදිලිවම මෙන්න මේ අඩුපාඩු ටික තියෙනවා. මේ අඩුපාඩු පැහැදිලිව දාන්න ඕනේ. විනය ක්‍රියාමාර්ග ලබා ගැනීමේදී එතකොට විනය ක්‍රියාත්මක කිරීමේදී අපි කොයි විදිහට හැසිරෙන්න ඕනේ කියන ඒවා මේ පස්සේ ලියන්න ඕනේ. තේරුණාද? ඒතර ආයතන ප්‍රධානිය ඔයා වුණොත් ඔයා මෙන්න මේ දේවල් ටික කරනවා කියලා ඔන්න ඕක ASCII තියෙන්න ඕනේ. හරි. ඕක තමයි බලාපොරොත්තු වුණේ ওই ප්‍රශ්නේ ඇතුලේ. එතකොට දැන් අර කලින් අපි කතා කරපු පරිපාලන සේවයේ ප්‍රශ්න වලට වඩා මේක ටිකක් වෙනස්. මේක ඊට වඩා අපි HRM එකටම යමු වෙලා කතා කරන්නේ. තේරුණාද? ඔයා විභාග ලියනකොට මොකද කරන්න ඕනේ ඉස්සල්ලාම අද තියාගන්න ලියා ගන්නවා. ඒ කියන්නේ කියව ගන්නකොට මේ විශේෂ කරුණු කාරණා ටික මෙහෙම ගොනු කරගන්න. මෙහෙම ගොනු කරගෙන තමයි ඔයාලට ලියන්න වෙන්නේ. නැත්නම් ඔයාලට ලේසි නෑ ටක් ටක් ගාලා ලියන්න. ඡේදයෙන් අඩුපාඩු ටික ලියන්න. ඡේදයෙන් අඩුපාඩු ටික ලියාගෙන ඉවර වෙලා වෙන අවසානයේ එක ගොඩක් විදිහට අරගෙන මේක ලියන්න සාමාන්‍ය පිටු එකමාරක්වත් ලියුවොත් එහෙම පිටු දෙකක් ලියන්න පුළුවන් වඩා හොඳයි. පිටුවක් අනිවාර්යයෙන්ම half sheet එකක් ගත්තොත් එහෙම ඒක ගොරෙන්ඩ ලියන්න එකමාරට එහා අඩුපාඩු ටික ඒක පොයින්ට් වශයෙන් ලියන්නත් පුළුවන් ඡේද වශයෙන් ලියන්නත් පුළුවන්. ඒතර එහෙම ලියනකොට ඒ අඩුපාඩු ටික පෙන්නනකොට ඔයාලට ඒ ලකුණු 10 අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒක බැහැර කරන්න බෑ. තේරෙනවද? ඒ වගේම දැන් මම ඔයාලට කතා කරන්න යන්නේ. එතකොට මේ ඊගාව එක මම කතා කරනකොට ඊගාව එකේ මේ චිත්‍රය කොහොමද හදාගන්නේ කියලා අපි බලමු. හරි? ඊගාව එකේ චිත්‍රය කොහොමද අපි හදාගන්නේ කියලා බලමු. මේ බලන්න ඊගාවට තියෙන හැපි ටෝක්. හරිද? හැපි ටෝක් කියන්නේ මොකද්ද කියන එක මේකේ තියෙන්නේ. මෙන්න බලන්න. ඡේදෙත් එක්ක අපි යන්. එතකොට මේකෙත් අහන්නේ අවසානයේ අහන්නේ නම් අරකමයි මොකද්ද? මෙම සිද්ධිය අන්තර්ගත මානව සම්පත් කළමනාකරන ගැටලු ඔබ මේ ආයතනයේ සාමාන්‍ය අධිකාරීතුමා වූයේ නම් ක්‍රියා කරනු ලබන්නේ කෙසේද? දැන් හැපි ටෝක් යන ශ්‍රී ලංකාවේ වසර 20කටත් වඩා පැරණි සංනිවේදන සේවා සපයන ලබන ප්‍රධානතම ආයතනය වන අතර අද වෙනුවට සේවකයෝ 350. සේවකයෝ කීයද? 350. සේවකයෝ 350යි. වඩා වැඩි පිරිසක් සේවයේ නිරත වන සිටින අතර තරඟකාරී ආයතන අභියෝග ඉහළ ලාභදායීත්වයක් ලැබෙමින් වෙළඳපොලේ කොටසේ 55%. වෙළඳපොලේ 55%ක් මෙයාලා සතු. සමස්ත වෙළඳපොලේ වැඩි ප්‍රමාණයක් හැපි ටෝක් ආයතනයේ සතු වේ. ආයතනයේ සාමාන්‍ය අධිකාරී සුගතපාල මහතා විශ්‍රාම යාමත් සමග නව සාමාන්‍ය අධිකාරී ලෙස ලෙනින් සමරකෝ GM ජෙනරල් මැනේජර් ලෙනින් සමරකෝ අලුතෙන් ආපු කෙනා මහතා පත්විය. මෙතුමා වැඩබාර ගැනීමෙන් අනතුරුව පළමුව සිදු කරනු ලැබුවේ ඔහුගේ සහෝදරයෙකු මාර්ක් සමරකෝන් සහකාර මානව සම්පත් කළමනාකරන ලෙස බඳවා ගැනීමයි. එහෙනම් මෙයා ආපු ගමන් කරේ ඇසිස්ටන්ට් හියුමන් රිසෝස් මැනේජර් විදියට එයාගේ සහෝදරයා ගත්තා. මේක තමයි එයාගේ පළවෙනි රාජකාරිය වෙලා තියෙන්නේ. ඇසිස්ටන්ට් HRM කෙනෙක්. ඔහුගේ සහෝදරයෙකු මාර්ක් සමරකෝ නෑ එයාගේ නම දාලා තියෙනවා මාර්ක් සමරකෝ.
මා සමරකෝන් සහකාර මානව සම්පත් කළමනාසි බඳවා ගැනීමයි. මේ බඳවා ගැනීමට ආයතනයේ බොහෝ සේවකයන් අකමැති වූ නමුත් ඒ නතර කළ හැකි නොවිය. කැපිටෝ ආයතනයේ මානව සම්පත් කළමනාකරු චේ ගුරාන්. මේක HRM කවුද? චේ ගුරාන්. චේ ගුරාන්. දක්ෂ නිලධාරියෙකු වූ අතර ඔහු සේවක ගැටලු නිසි ලෙස සොයා බලා සේවක තෘප්තිය උපරිම කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කළේය. ඔහු සෑම සේවකයෙකුටම එක හා සමානව සැලකූ අතර මෙම ආයතනයේ ඔහුගේ සේවා කාලය වසර 8කටත් වැඩි අතර ඔහුට කිසිම චෝදනාවක් මෙතෙක් එල්ල වී නොතිබුණි. මෙයා අවුරුදු 8ක් සේවය කරලා තිනවා. මෙයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ එක්කෙනෙක්. සහකාර මානව සම්පත් කළමනාකරු මාක් සමරකෝන් සේවකයන්ගේ යම් කොටසක් ඔහු වෙත යොමු කර ගනිමින් ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබා දෙමින් මාස්ගේ මිතුරන් බවට පත් කරගෙන කටයුතු කරන අතරතුර ඔවුන් සියලු දෙනාගේම විටි විට චේගුරාවි මහතාට චෝදනා එල්ල කිරීමට මෑතක සිට කටයුතු කරන අතර පදනම් විරහිත ඒවා බව ආයතනයේ බොහෝ දෙනෙක්ම දැනගෙන සිටියේය. එතකොට එනම් මාක්ස් තව යාළුවෝ ටිකක් එකතු කරගෙන කාටද චෝදනා කරනවලු කාටද? චේගුරාවිට. හරි මාක්ස් චේගුරාවිට චෝදනා කරනවලු. හැබැයි ඒව පදනම් විරහිතයිලු. ඒ බව ආයතනයේ බොහෝ දෙනෙකු දැන සිටියේය. මාක් සමරකෝන්ගේ එකම අරමුණ වන්නේ මෙම හැපිටෝ ආයතනයේ මානව සම්පත් කළමනාකරු වීමය. ඔහු මානව සම්පත් කළමනාකරු බවට පත් කිරීමට ලෙනින් සමරකෝන් සාමාන්‍ය අධිකාරිතුමාද වැඩි කැමැත්තකින් පසු වූයේය. එනම් තමන්ගේ සහෝදරයා HRM කරන්න තමයි ප්ලෑන් එක ගහගෙන ඉන්නේ. නව සාමාන්‍ය අධිකාරිතුමාගේ ක්‍රියාකලාපයේ පිළිබඳ සේවකයන්ගේ තරම් පැහැදීමක් නොමැති අතර මොහු සම්බන්ධයෙන් සේවකයන්ගේ තරම් පැහැදීමක් නොමැති අතර මොහු සම්බන්ධයෙන් සේවකයන් අපෞද්ගලිකව විවේචනය කරන ලදී. ප්‍රසිද්ධියේ නේ තැන් තැන්වල සේවකයෝ මේ ආපු ලෙනින් සමරකෝන්ඩත් කැමැත්තක් නැල්ලු. එක්තරා දිනකදී මානව සම්පත් කළමනාකරු වන චේගුරාවි මහතා තමාගේ පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් දින දෙකක නිවාඩුවක් ලබාගෙන රැකියාවට නොපැමිණි අතර නිවාඩුව අවසන් වී නැවත රැකියාවට පැමිණි පසු ඔහුට සාමාන්‍ය අධිකාරිතුමා හමු වන ලෙස දන්වා සිටියේය. එදී සාමාන්‍ය අධිකාරිතුමා හමු චේගුරාවි මහතාට සිදු වී තිබෙන දෙය සිතා ගැනීමටද නොහැකි විය. එනම් චේගුරාවි දවස් දෙකක් පෞද්ගලිකව නිවාඩු දැම්මලු. නිවාඩු දාලා ඉවර වෙලා ඇවිල්ලා ආපහු ගිහලා ලෙනින් සමරකෝන් හම්බෙන්න කියලා කිව්වලු. ලෙනින් සමරකෝන් හම්බුනාට පස්සේ වෙච්ච දේ තමයි මේ යටින් තියෙන්නේ. සාමාන්‍ය අධිකාරිතුමා චේගුරාවි මෙහෙමද තමන් රස්සාව කරන්නේ. මේ විදිහට ඔයාට තවදුරටත් මේ ආයතනයේ කටයුතු කරන්න බෑ. මම ඔයාව අදම මේ ආයතනයෙන් ඉවත් කරන අතර ඔයාට තියෙන ගෞරවයට මම අපේ ගම්පා සහකාරට සුපරීක්ෂක නිලධාරියෙකු ලෙස මාරු කරනවා යයි ප්‍රකාශ කළේ. දැන් හිතා ගන්න බෑ. චේගුරාවි දැන් මට දැනගන්න පුළුවන් මේකට හේතුව කුමක්ද කියලා. සාමාන්‍ය අධිකාරිතුමා හේතුව ඔයා දන්නේම නැද්ද? සේවකයෙකු ආයතන නොදන්නා රැකියාවට නොපැමිණි විටකදී මොකද වෙන්නේ? චේගුරාවි මම නිවාඩු ලබා ගත්තේ ආයතනයේ දන්වන්නේ. සාමාන්‍ය අධිකාරිතුමා කොයි අවසර ගත්ත නිවාඩු ආයතන පත්‍රය? කවුද නිවාඩු අනුමත කළේ? කිසිම දෙයක් නැහැ. බොරු කියන්න එපා. මම හොඳට හොයලා බලලා කටයුතු කරන්නේ. තේරුණාද? එහෙනම් ඇත්තටම චේගුරාවි ගත්ත නිවාඩු පිළිබඳව ආයතන ප්‍රධානියා දන්නේ නැහැ. සාමාන්‍ය අධිකාරිතුමා චේගුරාවි ආපහු කියනවා සර් මම නිවාඩු ආයතන පත්‍රය පුරවා සහකාර සාමාන්‍ය අධිකාරිතුමාගෙන් අනුමත කරගෙන ඔබතුමාගේ ෆයිල් එකට ඒක ගෙනවිත් කියලා ගියේ. සාමාන්‍ය අධිකාරිතුමා චේගුරාවි දැන් ඔයා මට ඕවා කිව්වට වැඩක් නැහැ. කැමති නම් ගම්පා කාර්යාලයට යන්න පුළුවන් නැත්නම් ගෙදර ඉන්න පුළුවන්. මේක තමයි අන්තිම තීරණය. එතකොට දැන් එනම් මෙයා ඇත්තටම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාවට ගිහිල්ලා ඒ ෆයිල් එකට දාලා තියෙනවා මෙයාගේ ෆයිල් එකට. නමුත් මෙයා කියනවා ප්‍රධානියා කියන එක තිබ්බේ නැහැ කියලා. සාමාන්‍ය අධිකාරිතුමාගේ කාර්යාලයෙන් පිටතට පැමිණි චේගුරාවි මහතා තමාගේ කාර්යාලයට පැමිණ බොහෝ වේලාවක් නිහඬව සිටියේය. මේ දුටු අමරපාල සර් ඇයි ලෙස විමසුවේ. කවුද මේ අමරපාල කියන්නේ? කවුරුත් හරි සාමාන්‍ය පල්ලෙයා මට්ටමේ සේවකයෙක්. වැඩක් නෑ අමරපාල ඔක්කොම ඉවරයි ලෙස ප්‍රකාශ කළේ. මේදී සිදු වූ සියල්ල දැනගත් අමරපාල පිටරට ගොස් නැවත පැමිණියේ. සර් මේ ඔක්කොම අර මාක්ස් සමරකෝන් තමයි කරලා තියෙන්නේ. සර්ගේ නිවාඩු ආයතන පත්‍රයේ ෆයිල් එකෙන් හොරකම් කරලා මට දැනගන්න ලැබුණා. සර් බය නැතුව ඉන්න. අපිට බලාගමුකෝ වෙන්නේ මොනවද කියලා. එයි කියමින් නැවත කාර්යාලයෙන් පිටව ගියේ. එහෙනම් මෙයාගේ මේ නිවාඩු ඇප්ලිකේෂන් එක මාක්ස් සමරකෝන් හොරකම් කරලා අයින් කරලා. එතකොට ඒ නිසා තමයි දැන් මෙයාට ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ.
චේගුරාවි මාතා ඉවත් කර එක් දිනක් ගෙවි යනවත් සමග නව මානව සම්පත් කළමනාකරනසේ හැපිටෝක් ආයතනයේ මාස් සමරකෝ දැන් මෙයා අයින් කරලා ඉවර වෙච්ච ගමන් පහුවදාම මෙයාගේ බලාපොරොත්තුව තිබුණා සහෝදරයා මේකට ගේන්න අන්න මාස් සමරකෝ මේක එච්චාරයෙන් බවට පත් කළා. හරිනේ වැඩේ? දැන් උන්න වැඩේ සිද්ධ වුණා. සාමාන්‍යයෙන් මානව සම්පත් කළමනාකරු බඳවා ගැනීමේ ලිඛිත විභාග දෙකකට මෙන්න මේ අඩුපාඩු කියන්නේ සාමාන්‍යයෙන් බඳවා ගැනීමේදී ලිඛිත විභාග දෙකක් තියෙනවා. ලිඛිත විභාග දෙකක් ඊට සහ සම්මුඛ පරීක්ෂණ තුනකට මුහුණ දිය යුතුයි. සම්මුඛ පරීක්ෂණ තුනක් තියෙනවා. නමුත් මෙවර එසේ සිදු නොවිය. නව මානව සම්පත් කළමනාකරු පත් වී දින කිහිපයක් ගත වන විට පාරිභෝගික සේවා අඩාල විය. නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳ පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබුණු අතර මීට බලපාන ලද ප්‍රධානතම හේතුව වේ මාස් මහතාට පක්ෂපාතී සේවකයන් Tamanගේ කටයුතු පැහැර හැරීමයි. මෙයාට පක්ෂපාතී අය දැන් සේවය පැහැර හරිනවා. මෙම සියලුම තත්ත්වයන් නම් මේ විශාල සේවක පිරිසක් ආයතනයෙන් එළියට පැමිණ නව මානව සම්පත් කළමනාකරු ඉවත් කරන ලෙසත් චේගුරාවි මහතා නැවත එම තනතුරට පත් කරන ලෙසත් දන්වා උද්ඝෝෂණය කළ අතර මෙම උද්ඝෝෂණය කඩාකප්පල්කාරී කිරීම මාස් මහතාට හිතවත් ඇතැම් පිරිසක්ද උත්සාහ කළද ඒද අසාර්ථක විය. ඒතර මෙන්න උද්ඝෝෂණයක් තිබිලා තියෙනවා. මේ උද්ඝෝෂණය කඩාකප්පල් කරන්න මාස්ගේ ටීම් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේක අපෙන් අහන්නේ මොනවද මේකේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධව තියෙන ගැටලු. දැන් මේක අපිට කියන්න බෑ මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවක් නැහැ කියලා. ඇයි ඒ බැරි? මොකද මානව සම්පත් කළමනාකරුවෝ ඉන්නවනේ. නේද? ඒතර මේ එහෙනම් ඔයාලට තේරෙනවද එක සිද්ධිය එක ආකාරයෙන් තමයි ඉස්සරහට එන්නේ. ඒතර මේක එහෙනම් හැපිටෝක් කියන ආයතනයේ සමස්ත වෙළඳපොලෙන් 55ක් වගේ දැවැන්ත ප්‍රමාණයක් අත්පත් කරගත් ආයතනය ඒක 350ක් විතර ඉන්නවා. මේකේ සාමාන්‍ය අධිකාරියේ ප්‍රශ්නයක් තමයි ඉස්මතු කරලා තියෙන්නේ. ඔහු ඇවිල්ලා ලෙනින් සමරකෝන් එයා ආපු ගමන් කරලා තියෙන්නේ එයාගේ සහෝදරයා මාස් මේකට බඳවගෙන තියෙනවා. එහෙනම් මේක වැරදි. ආපු ගමන් මාස් සමරකෝන් උපත් කරගෙන ඒක අනුපාඩු සහිතයි. චේගුරාවි හොඳ එක්කේ. ඒතර මෙතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා නේද? ඒතර මාස් සමරකෝන්ට හිතවත් අය ඒක රාශි වෙලා මෙයාට පදනම විරහිතව චෝදනා ඉදිරිපත් කිරීම ඊට පස්සේ මේ ක්‍රියාපටිපාටි වලට වක්‍රාකාරව හා ඍජුව ලෙනින් සමරකෝන් සම්බන්ධ වීම මොවුන්ගේ සාමූහිකත්වයෙන් අවසානයේ චේගුරාවි මේ ආයතන ඉවත් කිරීම චේගුරාවි ආයතන ඉවත් කිරීමත් එක්කම මෙම ආයතනයේට සාමාන්‍ය ලිඛිත විභාග දෙකක් සහ සම්මුඛ පරීක්ෂා තුනක් පවත්වා බදවාගත යුතු මානව සම්පත් කළමනාකරු වෙනුවට එයාගේම සහෝදරයා පහුවදා වෙද්දී ඒ පුටුවේ ඉඳවා තිබීම ඒත් එක්කම ඔහුට හිතවත් සේවකයෝ මෙම ආයතනයේ වැඩ කටයුතු රාජකාරී හැරීම ඒ වගේම මේ සම්බන්ධව උද්ඝෝෂණයක් පවත්වන වෙලාවේ මාස් සමරකෝන් Tamanට හිතවත් කණ්ඩායමක් ගෙනල්ලා ඒක කඩාකප්පල් කිරීමට ක්‍රියාත්මක වීම. ඒතර ඔයාලට පේනවා මේක ASCII ලෙනින් සමරකෝන් වැරදි ලෙනින් සමරකෝන්ගේ සහෝදරයාත් වැරදි. ඒතර ලෙනින් සමරකෝන් මේ ආයතනයේ දේවල් පාවිච්චි කරලා තමයි එයාගේ අරමුණු පරමාර්ථ ඉටු කරගන්න ගිහිල්ලා තියෙන්නේ. මොකද එයා පෞද්ගලික අරමුණු පරමාර්ථ ඉටු කරගන්න මේක ක්‍රියාත්මක වෙලා තියෙනවා. එයා ආයතනික අරමුණු පරමාර්ථ ඉටු කරගන්න ගිහිල්ලා නැහැ. ඒතර මෙයා හොඳ සාමාන්‍ය අධිකාරිවරයෙක් විදිහට ඔයාලට දකින්න පුළුවන්. හොඳ සාමාන්‍ය අධිකාරිවරයෙක් විදිහට මේක දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒතකොට මේ සේවකයන්ගේ දුක්ගැනවිලි කළමනාකරණය සම්බන්ධයෙන් මේකෙත් ඔයාලට ප්‍රශ්න තියෙනවා. දුක්ගැනවිලි කළමනාකරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන විදිය. දැන් එයාගෙන් හේතු හෙව්වේ නැහැ. නේද? විධිමත් පරීක්ෂණයක් තිබ්බේ නැහැ. විධිමත් පරීක්ෂණයක් කියලා ඉවර වෙලා තමයි එයා අයින් කරන්න ඕනේ. ඒතර එහෙම එයා කරේ නැහැ. එයාට හිතවත් විදියට එයාට ගැළපෙන විදියට තමයි මේ ප්‍රශ්නේ විසඳන්නේ. මොකද එයා අයින් කරලා ගම්පාඩත් මාරුත් කරලා ඔක්කොම කරනවා එයා. සාමාන්‍ය අධිකාරිය විදියට ප්‍රධානිය විදියට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ඒක කියන්නේ. ඒ නිසා එයා ඒක කරලා තිනවා. විධිමත් පරීක්ෂණයක් කරලා නැහැ. දුක්ගැනවිලි කළමනාකරණය මේකේ අසාර්ථකයි. ඒතර අර හොට් ප්ලේට් තියරිය වගේ එකක් ගත්තොත් එහෙම රත් වුණු නීතිය. ඒතර වරදට දඬුවම් දීලා තියෙන ඒ වගේම නමුත් ඒකේ අගමුල හොයන්නේ මොකුත් නැතුව පැහැදිලිවම එහෙනම් මෙන්න මේ කියන ඒවා ඉස්මතු කරලා ඔයාලට ලියන්න පුළුවන්. නේ? ඉස්මතු කරන්න පුළුවන්. එතකොට සේවකයන්ගේ හැසිරීම විනය ක්‍රියාත්මක වෙන විදිය ඊට පස්සේ පුද්ගල පරමාර්ථ මූලික කරගෙන කටයුතු කරන විදිය මේ කියන කරුණු කාරණා
මේක ASCII අඩුපාඩු විදිහට ඔයාලට දකින්න පුළුවන්. ඔන්න ඔය කාරණා ටික ඕක ASCII ලියන්න ඕනේ. හරි. තව එකක්. දැන් ඔයාලට මම මේක කියන්නේ මේ චිත්‍ර විදිහට මේක ගොඩනගා ගන්න කියලා. මොකද මම මෙතන ලියන්න දීලා ඇවිල්ලා ළඟ ළඟ එක්කිනාගේ බලන්න විදියක් නැති හින්දා තමයි මම මේ කරන්නේ. නැත්තම් ඔයාලා එකිනෙකාට මේක ලියන්න කියලා මම බලනවා. හැබැයි මම ලියන්න දෙනවා අන්තිමේ. අන්තිම දෙකක් මම ලියන්න දෙන්න. ඒ විතරක් නෙවෙයි ආසන්නව විභාගයට ආපු දෙකක් මම ඔයාලට අද හෙට අනිද්දා වෙද්දී ඔයාගේ ගෲප් එකට දානවා. ඔයා ගෲප් එකේ යනවා ලියන්න. ආසන්නව ආපු ප්‍රශ්න දෙක. හරි. විභාගයට ආසන්නව ආපු ප්‍රශ්න දෙක. එතන මම මේ කේස් ස්ටඩීස් මෙතන කතා කරන හින්දා විභාගයේදී ආයේ මම විභාග පේපර් කතා කරද්දී මේ කේස් ස්ටඩීස් කතා කරන්නේ නැහැ. හරි. තව සති දෙකකට පස්සේ දැන් ඔයාලා විභාගේ තියෙනවා මාර්තු 20. මාර්තු 20 ඔයාලගේ විභාගේ දින නියම වෙලා තියෙන්නේ. ලබන සතිය ඊගා සතිය ඉඳන් ඇඩ්මිෂන් ඉෂුව කරන්න පටන් ගන්නවා. හරි. මේ වෙනකොට මේ පේමන්ට්ස් කම්ප්ලීට් කරපු අය ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඒ අයට ඇප්ලිකේෂන් එක ලබන සතියේ ඊගා සතිය ඉඳන් හම්බ වෙනවා. අනිත් අයත් හැකි ඉක්මනින් මේ පේමන්ට්ස් කම්ප්ලීට් කරලා ඉවර කරගන්න. එතකොට ඔයාගේ ඇඩ්මිෂන් එක ඔයාලට හම්බෙයි. මොකද මේ ඇඩ්මිෂන් එක සයින් කරලා ආපහු උන්ට එවන්න තියෙන නිසා ඒක කලින්ම අරගන්න එක හොඳයි. විභාගේ 3:20 නියමිතයි පැවැත්වීමට. හරිද? ඒතර ලබන සතියේ මට කතා කරන්න තියෙන්නේ කරුණු කාරණා ටිකක් තියෙනවා. නමුත් ඒකත් මම කතා කරලා ඉවර කරන්නම්. ඒතර ඊට පස්සේ සති දෙකේම මම පාස් පේපර් එක එන ආසන්න පේපර් එකක් අන්තිම සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි? රයිට්. මේ බලන්න මහනුවර ආසන්න ප්‍රදේශයක පිහිටි ප්‍රධාන ආයතනයක් වන GB ආයතනයේ සේවකයන් සේවයට පැමිණීම සහ පිටව යාම පැමිණීමේ ලේඛනයේ සටහන් කරන ලදී. එහෙත් මෙම ආයතනයේ බොහෝ සේවකයන් ආයතනයට පැමිණෙන වේලාව 8:30ට පසුව නමුත් මේ කියන කතන්දර ටික දාන්නේ නේ. 8:30ට පස්සේ එනවලු. හැබැයි 8:30 දාලා අස්සම් කර කතාවක් කියන්නේ. පසුව නමුත් ඔවුන් 8:30ට පෙර වේලාව සටහන් කර රාජකාරී අවසන් වනතුරු 4ට පෙර සඳහන් කර පිටව යයි. මෙම තත්ත්වය පාලනය කිරීමට ආයතනයේ ඉහළ නිලධාරීන් කොතරම් උත්සාහ කළත් ඒ අසාර්ථක විය. මෙම ආයතනයේ මෑතකදී මානව සම්පත් කළමනාකරන ලෙස පැමිණි සුමනදාස වණිගසේකර මහතා කළමනාකාරීත්වයේ සමග සාකච්ඡා කර පැමිණීමේ සහ පිටවීමේ වේලාව සටහන් කිරීම සඳහා ඇඟිලි යන්ත්‍ර මැෂිමක් ගැනීම. කවුද HRM අලුතෙන් ආවේ? වණිගසේකර. සුමනදාස. අලුත් HR. දැන් මේකේ ගේන්න යන්නේ මොකද්ද? fingerprint machine එකක් තමයි ගේන්න යන්නේ. fingerprint machine එකක් තමයි ගේන්න යන්නේ. මෙම යන්ත්‍රය ගෙනීම සම්බන්ධයෙන් සේවක සංගමයේ සේවකයන් දැඩි විරුද්ධත්වයක් ප්‍රකාශ කළා. නමුත් මෙම ආයතනයේ ගෙන සවි කරන ලදී. මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී දෝෂ බොහෝමයක් පවතින බව සේවක සංගමය පෙන්වා දෙන ලද නමුත් කළමනාකාරීත්වය මේ ඉවත් නොකර ගන්නා ලදී. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් උරණ වූ සේවකයන් තම රාජකාරී කටයුතු අලසව සිදු කිරීමට තේපානය හා දාවල් කෑම සඳහා ලබා දෙන්නා වූ විවේක කාලයේ නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර ගැනීමට ක්‍රියා කරන ලදී. මීට අමතරව බොහෝ සේවකයන් තමන්ගේ පෞද්ගලික කටයුතු ආයතනයේ සිදු කර ගැනීමටද කටයුතු පුරුදු වුණා. අන්න ටී බ්‍රේක් එක වැඩිපුර අරගෙන ලන්ච් එකට වැඩිපුර අරගෙන තමන්ගේ ගෙවල් දොරවල් වල කරන්න පුළුවන් වැඩ ටික කාර්යාලයට ගෙනල්ලා කරන්න තත්ත්වයට ඇවිල්ලා මේකත් එක්ක උරණ වෙලා. මෙම සියලු කාර්යයන් පිළිබඳව දැඩිව විරුද්ධව සිටි සුමනදාස වණිගසේකර මහතා දිනක් ආපන ශාලාව වෙත යන විට සේවකයන් කිහිප දෙනෙකු ආපන ශාලාව තුල රැඳී සිටියේය. එහිදී සුමනදාස මහත්තයා මෙහෙම ඇහුවලු. වණිගසේකර මහත්තයා සුනිල් මෙහෙනවා බලනවා. දැන් වෙලාව කීයද? 10යි 15යි. වෙලාවට නේද ආවේ. දැන් 11යි. මොනවද මේ කරන වැඩ? අර අතන රත්නපාලයි සුසිලුයි නිහාලුයි තව කමලයි ලීලයි ඉන්නවනේ. ඔක්කොම මෙහාට එනවා. මං ආයෙ කියන්නේ මට ටික ටික ආරංචි වුණා ඔයාලගේ වැඩ ගැන. කැමරට ගියත් එහෙමයි අරේ ආයතනයේ වැඩ ගොඩ ගැහිලා. ඊට පස්සේ කවුරුවත් මට අහුවෙන්න එපා මේ පැත්තේ ඉඳලා තේරුණා. දැන් එන 10යි 15ට ආපු එක 11 වෙනකමුත් එතන. නේද? විනාඩි 15ක් දුන්නා නම් විනාඩි 15 නෙවෙයි දැන් 11 වෙනකන් ඉන්නවා. සුනිල් සර් මං දැන් ආවේ. මං තිබුණු වැඩ ටික ඉවර කරලා ආවා විතරයි. තව විනාඩි 5ක්වත් ගියේ නැහැ. කොරුණා මේ ලීලා මිස්ගෙන් අහන්න අපි දෙන්නම දැන් ආවේ. එතකොට සුනිල් පුව මන් දැන් ඇවිල්ලා පොඩි වෙලාවක් කියලා. ඒකෙන් ඔයාලට පේනවා විවේකයේ ගන්න ඕන වෙලාවට නෙවෙයි
වෙන වෙලාවල් වලටත් එනවා කි. සාමාන්‍ය ආයතනයක තේ වෙලාවක් තියෙනවා. නමුත් ඒ වෙලාව නෙවෙයි ඊට පස්සෙත් මේ අය වේගය ගන්නවා නේ. ඒ වෙලාව මම වැඩක් තිබ්බා ඒක ඉවර කරා. දැන් තමයි තේකට යන්නේ කියලා එහෙම කියන වෙලාවල්. ඒතර මේකේ નિયમિત වෙලාව අභිභවා ගිහලා කටයුතු කරනවා. සුමනදාස වණිගසිංහ. ඔයාලට නිදාසර කම ඕන තරම් තියෙනවා. නිකන් බොරු කියන්න එපා. මම මේ කැන්ටින් වල ළඟට ඇවිත් දැන් විනාඩි 20ක් විතර එනවා. තේරෙනවද? යනවා යන්න දැන්. මෙයා කිව්වට විනාඩි 5කින් ඇතුළත ආවේ කියලා. එච්චාරෙම ඇවිල්ලා විනාඩි 20ක් දැන් කැන්ටින් එක ඇතුලේ. එතකොට මෙයා ඉඳලා නැහැ. හැදිරි නේද? එහෙනම් සුනිල් කියන්නේ මොකද්ද? බොරුවක් කියන්නේ. සුමනදාස වණිගසේකර මහතා මේ සම්බන්ධව කළමනාකාරීත්වය සමග සාකච්ඡා කළ අතර සේවකයන්ගේ වැරදි සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන ලද. දැන් HRM සුමනදාස ගිහිල්ලා ආයතන ප්‍රධානියට කතා කරලා තියෙනවා. හැබැයි මේ සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ නේ. ඔයාලට පැහැදිලිව කියන්න පුළුවන් රත්තු උඳුන් නීතිය ක්‍රියාමාර්ග මේ සම්බන්ධයෙන් අනුගමනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා නේද? සාකච්ඡා කළ අතර සේවකයන්ගේ වැඩි සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන ලදී. සුමනදාස වණිගසේකර මහතා සෑම සිකුරාදාවකම ඒ කියන්නේ සිකුරාදා සවස් 2:30ට පමණ නිවස බලා පිටත්ව යාමට ප්‍රධාන කාර්යාලයේ රාජකාරී සඳහා පිටව යන බව සඳහන් කරමින් පිටත්ව යාමට පුරුදුව සිටි අතර එහෙනම් දැන් මේ ඉච්ඡාරයෙන් මොකද කරන්නේ? මිනිස්සයා සිකුරාදා 2:30ට යනවලු ප්‍රධාන කාර්යාලයට යනවා කියලා. මොකටද යන්නේ? ගෙදර යන්නේ. තේරුම් ගන්න හොඳට. සිකුරාදාම 2:30ට යනවා ප්‍රධාන කාර්යාලයට යනවා කියලා ගෙදර යන්නේ. පුරුදුව සිටි අතර මෙම ක්‍රියාව සෑම දිනෙකම දැනගෙන සිටියේය. එක්තරා සිකුරාදා දිනයක සවස් 2:45ට පමණ බස් රථයේ ගොඩ වූ සුමනදාස වණිගසේකර මහතාට දැක ගන්න ලැබුණේ තම ආයතනයේ සේවකයන් දෙදෙනෙකු වන පියල් සහ සිරිල්ද බස් රථයේ සිටින බවයි. ඉතා ඉක්මනින් ඔවුන් දෙදෙනා ළඟට පැමිණියහ. දැන් එතකොට සිකුරාදා දවසක බස් එකට නගිනවා. බස් එකට නගිනකොට සේවකයෝ දෙන්නෙක් ඉන්නවා. කවුද? සිරිල් සහ පියල්. පියල් ඉන්නවා. ඒ වගේම සිරිල් ඉන්නවා. මොකද දැන් HRM බස් එකට නැගලා HRM දැන් දෙකා මාට ආයි ප්‍රධාන කාර්යාලයට යනවා කියලා යන්නේ. හැබැයි මේ බස් එකේ අහු වෙනවා දැන්. පියලුයි සිරිලුයි 2:45 කියන්නේ කලින් පැනලා යන්නේ. සුමනදාස වණිගසේකර මහත්තයා ළඟට ගිහිල්ලා මෙවන මෙහෙමද වැඩ කරන්නේ. බලනවා දැන් වෙලාව කීයද? කවුන්සලා දැම්ම යනවා. අඩුව ගානේ කියලා හරි යන්න තිබුණා නේද? ආයතනයේ රාජකාරී වෙලාව තුල මෙහෙම යන එක වැරදි කියලාවත් දන්නේ නැහැ. දැන් බස් එක අස්සෙම කෑ ගන්නවා. කවුද? HR. එතකොට සිල්වා මහත්තයා මෙන්න මෙහෙම කියනවා. සර් අපි මේ හොස්පිටල් එකට යන ගමන් අපිත් එක්ක හිටපු අමරදාසව බලන්න. හැබැයි අපි නම් ෂෝට් ලිව් එකක් අරන් යන්නේ. ඒත් සර් හැම සිකුරාදාම කලින් ගෙදර යනවා කියලා අපි හැමෝම දන්නවා. දැන් ඉතින් 4 විලිලැජ්ජාව නේද? ඒතර මේ දෙන්න ෂෝට් ලිව් එකක් අරගෙන යාලත් එක්ක වැඩ කරපු අමරදාසව බලන්න යන්නේ. හැබැයි මෙයා හොර රහසේ ගෙදර යනවා කියලා මේ අය මූණටම කියනවා. මේත් සමග වණිගසේකර මහතා Taman මේ ප්‍රධාන කාර්යාලයට යන ගමන් කියමින් එතනින් නික්ම ගියේ ඉතා වේගයෙනි. නෑ නෑ මම කාර්යාලයට යන ගමන් කියලා ගියා කියලා කියන්නේ. ඒතර මේක අනිත් ඒවාට වඩා ටිකක් වෙනස් නේද? හැබැයි මේකේ අහනවා මෙව ආයතනයේ දක්වන ලැබෙන මානව සම්පත් කර්මාකරන ගැටලු මොනවද? දැන් මේකේ මූලිකවම ඔයා දන්නවා මානව සම්පත් කර්මනාකරුම හරහාට ඉන්නවා සමහර තැන්වලදී. එතකොට සේවකයෝ වෙලාවට පැමිණීම සිද්ධ වෙනවද? නැහැ. කලින් යන එක කරනවා. නේ වෙලාවට පැමිණීම කරන්නේ නැහැ. එතකොට ශ්‍රමික සම්බන්ධතාව මේක අස්සේ හොඳට ගොඩනැගිලා නැහැ. ඉතින් සේවකයෝ උකටලියව කටයුතු කරනවා කියලා මේක අස්සේ කියනවනේ. ඉතින් ඇත්තටම හොඳ ශ්‍රමික සම්බන්ධතාවයක් තිබ්බනම් හොඳ මැෂින් එකක් ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකක් ගෙනාවා කියලා ආයෙත් කලබල වෙන්න ඕනේ නැහැ නේ. නේද? සේවකයෝ එහෙම ප්‍රශ්න වෙන්න ඕනේ නැහැ. එතකොට ඒක මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒතර ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක ආවා. හැබැයි සේවකයෝ අලසව ක්‍රියා කරන්න පටන් ගත්තා. මේ වැරදි වැඩ කරන සේවකයන්ට විනය ක්‍රියාමාර්ග ගත්තෙත් නැහැ. ඒවා ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. ඒතකොට ඉහළ කළමනාකාරීත්වයේ ඒ සඳහා යොමු වෙලා නැහැ. සේවකයන් තමන්ගේ හිතුමතේ ක්‍රියා කරන ස්වභාවිකුත් මේක ASCII තියෙනවා. ඒ වගේම සේවකයෝ අධිකාරීත්වයේ පිළි නොගන්නා තත්ත්වයේ HRM ප්‍රශ්න අහනකොට නෑ විනාඩි 5කට කලින් මම ආවේ කියලා බොරු කියන තත්ත්වය නේද? සාමාන්‍යයෙන්ම ආයතන ප්‍රධානීන් ඉස්සරහා බොරු කියන්නේ නෑ සර් දැන් පොඩ්ඩක් වෙලා යනවා අපි යන්නම් කියලා එහෙම හරි කියනවනේ. ඒතකොට මේ අධිකාරීත්වය නොපිළිගන්න තත්ත්වෙකුත් මේක ASCII තියෙනවා. ඒ වගේම මානව සම්පත් කළමනාකරු විදියට නිසි ආදර්ශයක් යාට දෙන්න බැරි වෙලා තියෙනවා නේ.
එයාම වංචා කරනකොට එයා හැමදාම කලින් බොරුවක් කියලා යනවනම් නේද? ඒතර අනිත් අයට ඒක මග පෙන්වන්නෙක් වෙන්න විදියක් නැහැ. ඒතර මෙන්න මේ අඩුපාඩු ටික මේක ASCII පැහැදිලිව පේන්න තියෙනවා. ඒතර අපෙන් අහන්නේ මානව සම්පත් කළමනාකරන සුමනදාස වනිසේර මහතාගේ රාජකාරී කටයුතු හැසිරීම පිළිබඳව ඔබගේ අදහස්. ඉතින් එයා හොඳ මානව සම්පත් කළමනාකරුවෙක්ද? නෑ. හැබැයි එයා දක්ෂ මානව සම්පත් කළමනාකරුවෙක් විදියට නොබියෝ තීන්දුව අරගෙන ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක නම් ගෙනල්ලා හයි කරා නේද? ඒක හයි කරාට එතනින් එහා එයාගේ වැඩ කටයුතු පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්න විදියක් නෑ. එයා සිකුරාද හැමදාම යන්නේක සේවකයෝ දන්නවා. ඒතර සේවකයෝ දැනගත්තට පස්සේ සේවකයෝ පාලනය කරන්න බෑනේ. අමාරුයිනේ නේද? එතකොට මෙන්න මේවා තමයි මේක ASCII තිබ්බ අඩුපාඩු ටික. එතකොට ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හරි. තවත් මම යන්න ප්‍රෙස් ෆුඩ් එකටත් යන්න හතරවෙනි එක. හරි. ඒක මම කතා කරන්න අඩුපාඩු ටික පෙන්නලා දෙන්න. නේ. ඒතර මේක දැන් මම මේක කියවන් ගියා වගේ නෙවෙයි. ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේක මේ විදිහට සටහන් කරගන්න ඕනෙමයි. චිත්‍රයක් විදිහට හදාගත්තේ නැත්නම් ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. ලියන්න වෙන්නේ නැහැ ඔයාලට. මහනුවර ප්‍රදේශයේ ප්‍රෙස් ෆුඩ් නමින් පළතුරු බිම නිපදවන ආයතනයක් දැනට වසර 6කට පෙර ආරම්භ කර ඇති අතර මෙම වනවිට සේවකයන් 320ක් පමණ එහි සේවයේ නිරතව සිටී. ආයතනයේ පළතුරු බිම වර්ග 10ක් පමණ පවතින අතර මෙම බිම ඒවායේ පවතින ගුණාත්මක බව නිසාම ශ්‍රී ලංකාව තුළ ඉතා ජනප්‍රිය වී ඇත. ආයතනයේ නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල අලවිය සඳහා බෙදා හදනු ලබයි. බිම සෑදීමට අවශ්‍ය පළතුරු ආයතනයේ විසීම ඉඩම් මිලටගෙන වගා කරනු ලබන අතර මේ සඳහා සේවකයන් 50කට වැඩි පිරිසක් යොදවා ඇති අතර පළතුරු නිෂ්පාදනාගාරයේ වෙත රැගෙන එම නිෂ්පාදන කටයුතු සඳහා පළතුරු සකස් කිරීමට, පළතුරු බෝතල් පිළියෙල කිරීමට, බිම් බෝතල් බෙදා හැරීම සඳහා ඇසුරු කිරීමට හා බෙදා හැරීමට වෙන වෙනම සේවකයන් යොදවා ඇත. හොඳයි. ප්‍රෙස් ෆුඩ්ස් ආයතනයේ සියලුම සේවකයන්ගේ වැටුප් සකස් කිරීමට, සේවක අර්ථසාධක අරමුදල් ගෙවීමට, සේවා නියුක්ත බාර අරමුදල් ගෙවීමට, නිවාඩු සහ සුබසාධන කටයුතු සියල්ල සිදු කිරීමට සේවිකාවන් දෙදෙනෙකුට පවරා ඇති අතර මෙම සේවිකාවන්ට මෙම කාර්යයන් ඉටු කිරීමට අපහසු අතර ඔවුන් බොහෝ අවස්ථාවලදී නිවාඩු දිනයක් පවා ඉරිදා දිනයේද වැඩට පැමිණෙයි. මොවුන් ආයතන ප්‍රධානියා වන කමල් මහතාට නිතර මේ වැඩ කටයුතු සඳහා සේවකයන් 4 දෙනෙක්වත් යොදවන ලෙස දන්වා සිටියත් මෙතෙක් කිසිදු වෙනසක් සිද්ධ වෙලා නැහැ. දැන් බලන්නකෝ ඇත්තටම ගෑනු ළමයි දෙන්නෙකුට මේ වැඩේ කරන්න දීලා මේකේ අඩුපාඩුව මුලින්ම කියන සේවකයෝ දැනට ඉන්නවලු 320ක් විතර. එහෙනම් අනිවාර්යයෙන්ම HRM ඩිපාර්ට්මන්ට් එකක් තියෙන්න ඕනේ නේද? එක එක සෙක්ෂන් තියෙනවා. ඒ ඔක්කොගම මේ දෙන්නට කරන්න බැලු. ඒතර මේ සේවකයෝ දෙන්නත් දැන් කලකිරීමෙන් ඉන්නේ. ඔවුන්ට රිමාඩුවක්වත් ගන්න බැහැ නේද? ඉදිරියට ඇවිල්ලා වැඩ කරනවා. ඊට පස්සේ කියනවා ප්‍රෙස් ෆුඩ් ආයතනයේ අලෙවි අංශයේ ප්‍රධානියා ලෙස නිමල් කටයුතු කරන අතර අලෙවි කටයුතු සඳහා සම්බන්ධ වන සේවකයන් 60ක් පමණ සිටින අතර මෙම සේවකයන්ගේ වැටුප් පහ සියලුම දීමනා නියමිත දිනට ලබා දීමට නිමල් කටයුතු කරන්නේ වැඩ කරන සේවිකාවන් දෙන්නාට තර්ජනය කරමින් තමන්ගේ අංශයේ කටයුතු පළම ඉටු විය යුතු බව දැන්වමින්ද දැන් නිමල් අර ගෑනු ළමයි දෙන්නාට බලපෑම් කරලා එයාගේ අංශයේ ඉන්න 60 දෙනාට අලෙවි අංශයේ ඉන්න 60 දෙනාට වෙලාවට වැටුප් ටික ගෙවා ගන්නවලු. මෙම ආයතනයේ අලෙවි අංශයේ සේවකයන්ගේ වැටුප් අවස්ථා කීපයකදී නිමල් විසින් වැඩි කරගෙන ඇති අතර අත්තිකාල දීමන හා ප්‍රසාද දීමනාද මෙම සේවකයන්ට හිමිවන අතර අනිකුත් අංශයන් වල කටයුතු කරන ලබන සේවකයන්ට මෙසේ වැටුප් වැඩිවීමක් හෝ ප්‍රසාද දීමනාවක්ද නොලැබේ. නිමල් මහතා නිතර කමල් මහතා සමග සමීපව සිටින අතර නිමල් පවසන පරිදි මෙම ආයතනයේ සාර්ථකත්වය රැඳී පවතින්නේ අලවිය මත බවත් එම නිසා අලවි අංශයේ සේවකයන්ට හොඳින් සැලකිය යුතු බවත් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර දිය යුතු බවත් කමල් මහතාට ඒත්තු ගන්වා ඇත. කමල් ආයතනයේ ප්‍රධානියා වුවත් නිතර නිමල්ගේ අදහස් මතම ක්‍රියා කරයි. එතකොට දැන් ආයතන ප්‍රධානියත් හැම වෙලාවෙම අලවි අංශයේ අය ගැන විතරයි හිතලා තියෙන්නේ, අනිත් අය ගැන හිතලා නැහැ. ප්‍රෙස් ෆුඩ් ආයතනයේ පළතුරු වගා කරන ගෝවීමේ වැඩ කටයුතු වල නිරතව සිටින සේවකයන්ට දෛනික වැටුපක් ලබා දෙන අතර ඔවුන්ට අත්තිකාල ප්‍රසාද දීමනා සේවක අර්ථසාධක අරමුදල් නොගෙවන අතර ඇතැම් සේවකයන් වසර 5ක් පමණ මෙම ගොවිපිළියේ කටයුතු කරන අතර අයවිය. නිෂ්පාදන කටයුතු සිදු කරන සේවකයන් සියලු දෙනාම පාලනය කිරීමටද නිමල් මහතා කටයුතු කරන අතර ඔහු ගොවිපළ සේවකයන්ටද නිතර අවවාද දීමට එහි යන අතර ගොවිපළ සේවකයන්ට මේ කරදරයක් බවට පත් වී ඇත. දැන් නිමල් අලෙවි විතරක් නෙවෙයි ගොවිපළ සේවකයන්වත් කියලා ඇඩ්වයිස් කරන්න යනවා. ඉහළ අධ්‍යාපනයක් හෝ දැනුමක් ලබා නොමැති නිමල් මහතාට කතා කිරීමේ හැකියාව පමණක් ඇති බව ආයතනයේ සියලුම සේවකයන් දන්නා නම් කමල් මහතා නොදන්නේද යන්න ඇතම් සේවකයන් නිතරම කතා කරනු ලැබේ.
මෑත දිනකදී නිමල් මහතා විසින් ආයතන ප්‍රධානියා කමල් මහතාට ප්‍රකාශ කර ඇත්තේ මෙම ආයතන නිෂ්පාදන පිටරටට ලැබිය යුතු බවයි. ඒ සඳහා මෙම ආයතන ISO එවත් ජාත්‍යන්තර සත්සාධයක් ඉතා ඉක්මනින් ලබා ගත යුතු බවයි. කමල් මහතා මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ කටයුතුද නිමල් මහතාට පවරනු ලැබ ඇත. ඒත් එෙහිදී ශ්‍රී ලංකාවේ තත්ත්ව සාධකයක්වත් නොමැති ISO ලබා ගැනීමට පුළුවන් දැයි නිමල්ගෙන් ඇසූ විට නිමල් ප්‍රකාශ කර ඇත්තේ Taman ඒ කෙසේ හෝ ලබා ගන්නා බවයි. මේ කියන මෙම ආයතනයේ හඳුනාගත හැකි මානව සම්පත් කළමනාකරන ගැටලු මොනවාද? ඔබ ආයතනයේ ප්‍රධානියා වූ වෙන නිමල් මහත්තයා සම්බන්ධයෙන් දැන් හිතන්නකෝ නිමල්ට හිතවත් වෙච්ච 60ක් විතර ඉන්නවා. ඒ අයගේ වැටුප් වැඩි වෙලා තියෙනවා. අලවි අංශයේ වැටුප් එන වෙලාවට දෙනවා. ඒ වගේම නිමල් ගිහිල්ලා මේ අනිකුත් අංශවල ඉන්න අයට වැඩ පවරණයවත් කරනවා නේ. ඒතකොට වැඩ අධීක්ෂණයක් හා ඒ සුපරීක්ෂණ කටයුතු වල අනවශ්‍ය ලෙස වැදියක් වෙනවා. විනය අර ගෑනු ළමයිට තර්ජනය කරනවා. ඒතකොට විනය ක්‍රියාත්මක වෙන විදිහ. ඒතකොට මේකේ වෙනම සෙක්ෂන් එකක් නැහැ, ඩිපාර්ට්මන්ට් එකක් නැහැ. ඒතකොට මේ ඉන්න සේවකයෝ සේවිකාවන් දෙදෙනෙකුට මේ 300 ගානක අයගේ වැටුප් සකස් කරන ඒවා මේ දේවල් කරන්න බෑ. විශ්‍රාම වැටුප් ගෙවන්න වංචා කරනවා නේද? සමහර සේවකයෝ වෙන අවුරුදු 5කටත් වඩා වැඩි. ඒතකොට ඒ අය වුණත් පාරිතෝෂික ගෙවන්න ඕන. ඒවා කරන්නේත් නැහැ. එහෙනම් ජංජාලයක් වෙලා තියෙන නිසා. තේරුණාද? මේවා ඔයා කරන්න ඕන මොනවද? එක එක ඇදලා එළියට ගන්න. එළියට අරගෙන ලියන්න. එතකොට අපෙන් අහනවා ආයතනයේ ප්‍රධානිය වුණා නම් නිමල් සම්බන්ධයි. නිමල් එක්ක හිතවත්කමක් තියෙන පුළුවන්. එතකොට නිමල්ට ගැලපෙනවා නම් නිමල්ට ගැලපෙන රැකියාව අලවි නම් අලවි විස්තරක් දීලා නිකන් ඉන්න නේද? එතකොට නිමල්ට මේ එක එක තැන් වලට සම්බන්ධ වෙන්නවත් අවවාද දෙන්නවත් එහෙම නැත්නම් එකිනෙකාට තර්ජනය කරන්නවත් මේ කිසිම දෙයක් කරන්න දෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි ආයතන ප්‍රධානියා ISO ගන්න යනවා. හැබැයි මේකේ ශ්‍රී ලංකාවේ තත්ත්ව සාධකයක්වත් නෑ. ඒ විතරක් නෙවෙයි සේවකයන්ටවත් හරියට ගෙවන්නේ නැහැ. ඔයාලා දන්නවා ISO ගන්නවා නම් ISO වගේ ගන්නවා නම් HRM ඩිපාර්ට්මන්ට් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හැබැයි මෙයා කියවල නෑ නෑ මම කොහොම හරි ගන්නම් කියලා. ඒක කොහොමද ගන්නෙ? එහෙම ගන්න බෑ. ඒතර ඔයාලට තේරෙනවා මේ එක එක සිද්ධිය ඇතුලේ තියෙන කරුණු පොඩ වෙනස් වෙනවා. එක එක කෝණයන්ගෙන් තමයි දාන්නේ. සමහරවිට අපි හිතන දේවල් චුට්ටක් වෙනස් වුණාට අභ්‍යන්තරය තුල තියෙන කරුණු ඉදිරිපත් කිරීමේදී අපි ඉගෙන ගත්ත කරුණුත් එක්ක කියන්නේ ඊගාට මේ පිළිබිඳු නමින් ඇල්කඩු ප්‍රදේශයේ පවත්වාගෙන යන එකක් සම්බන්ධව කතා කරලා දිනවා. ඒකත් ඒ වගේම තමයි. ඒකෙත් ISO සාධකයක් ඉල්ලා ගැනීම සම්බන්ධයෙන් එහෙම කටයුතු කරපු එකක් තියෙනවා. මෙම සිද්ධිය අන්තර්ගත මානව සම්පත් කළමනාකරන ගැටලු මොනවද කියලා අහලා තියෙනවා. හරිද? එතකොට ඔයා ඔය පිළිබිඳු සම්බන්ධයෙන් තියෙන එක ලියන්න. හරිද? ඔය කේස් ස්ටඩි එක ඔයා ලියන්න. ඊට පස්සේ මම අන්තිමේටම ආපු කේස් ස්ටඩිස් එක මේ දවස් කීපය ඇතුළත ඔයාලට මම ගෲප් එකකට දානවා. ඒ දෙකත් හොඳට බලලා ලියන්න. තේරුණාද? අනිවාර්යයෙන්ම විභාගයට ඔයා මේ තොරතුරු මේක ඒක රාශී කරගන්න. ලකුණු 10 ප්‍රශ්නෙට අනිවාර්යයෙන් මේ වගේ හාෆ් සීට් පොළ දෙකක්වත් ලියන්න. හරි? එකම මාර්කට වඩා අනිවාර්යයෙන්ම ලියන්න. තේරුණාද? ඒක ඇතුලේ තියෙන ඒවා ගලප ලියන්න. ඒ වගේම ලකුණු 5ක් හම්බ වෙන එකට මේක භාගයට වඩා ඒ විසඳුම් දෙන විදිය මේකට ආධාර කරගමින් ලියන්න. මොකද ඔයාලට පිටින් අරන් යන්න දෙයක් නෑ. හැබැයි පිටින් ඔයාගේ දැනුම පාවිච්චි කරන්න. විනය සම්බන්ධයෙන්, දුක්ගැනවිලි කළමනාකරණය සම්බන්ධයෙන්, ශ්‍රමික සම්බන්ධතා සම්බන්ධයෙන් නේද? දැන් මේ හැම තැනකම දුක්ගැනවිලි තියෙනවාමයි. ඒතර දුක්ගැනවිලි ටික වැඩිපුර බලා ගන්න. එතකොට විනය ගැන වැඩිපුර බලා ගන්න. ඒතර ශ්‍රමික සම්බන්ධතා සම්බන්ධයෙන් බලා ගන්න. ඒතර ශ්‍රමිකයන් සම්බන්ධතා කොහොමද විසඳාගත්තේ නැත්නම් මොනවද වෙන්නේ? එතකොට මේ මානව සම්බන්ධතා පද්ධතිය පවත්වාගෙන යාමේදී විනය සහ ওই දුක්ගැනවිලි විසඳා ගැනීම තමයි මූලිකව කර්ම කාරණා විදිහට දක්වන්නේ. ඒ වගේම ওই පක්ෂපාතී භාවය, වැටුප් වැඩි කර ගැනීමට ඇති නොහැකියාව, වැටුප් සම්බන්ධව ගත තීරණවල තියෙන අඩුපාඩුකම්, මේවා සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා කරනවා. ඒතර සේවකයන්ට රාජකාරී පැවරීම සම්බන්ධයෙන්ම ඕක ASCII අපිට ලියන්න පුළුවන්. ඒතර ඔය කාරණා සියල්ලක්ම අනිවාර්යෙන් වැදගත්. මේක නොලියා ඉන්න එපා. මේක අනිවාර්යයෙන්ම ලියන්න. එතකොට පිළිබිඳු නමින් ඇල්කඩු ප්‍රදේශයේ කියන එක ඔයා බලලා ලියන්න. ඒ වගේම මම දෙකක් එවනවා. ඒ දෙකත් ලියන්න. හැබැයි මතක තියාගන්න කාට හරි මේක නෑ මම එදාම ලියනවා කියලා හිතාන හිටියොත් එimhe එදාම අනිවාර්යෙන් ලියන්න හම්බ වෙන්නේ නෑ. ඒක හොද්දට මතක තියාගන්න ලියන්න වෙන්නේ නෑ. මම දන්නව දෙයක්. ඒක තේරුමක් නෑ අපරාධයේ ලකුණු ටික එහෙන් පිටින්ම ගන්න පුළුවන් එකක්. එහෙනම් දැන් ගිය ඔයාලට කලින් බැච් එකේ අයගේ රිසල්ට්ස් අද හවස අවුට් වෙනවා. තේරුණාද? අද හවස ඔයාලට කලින් බැච් එකේ අයගේ රිසල්ට්ස් අවුට් වෙනවා. ඒ අයට කොන්වොකේෂන් එකටත් අවස්ථාව හම්බෙලා තියෙනවා. ඉදිරියේදීම එතකොට
ඒ අවස්ථාව ඔයාලට හම්බ වෙනවා ඉදිරියේදී නේද? එතකොට ඒ අයගේ මට මතක හැටියට ලැබිලා තියෙන ප්‍රතිඵල අනුව 99%කට විතර වගේ ඒ සාමාර්ථ තියෙනවා. එතකොට ඒක හොඳ ප්‍රතිඵලයක්, හොඳම ප්‍රතිඵලයක්. 400කට ආසන්න ප්‍රමාණයක් විභාගෙ ලියලා තියෙනවා නේද? එතකොට ඔයාලගේ කණ්ඩායමේ ඉන්නවා සැලකිය යුතු ප්‍රමාණය. ඔයාලගේ විභාගේ 3.20 තියෙනවා. 3.20 කාට හරි කැම්පස් එකේ එක්සෑම් එකක් තිබ්බොත් ඒක කලින් දැනුවත් කරලා මේකප් ටෙස්ට් එකක් ගන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හැබැයි ඇඩ්මිෂන් එක අරගෙන ඒ ඔයාලා දන්නවනේ කලින් උත්තේමනේ කරේ ඇඩ්මිෂන් එක අරගෙන ඒ ඇඩ්මිෂන් එකත් එක්ක ඔයාගේ ටයිම් ටේබල් එක ඇටච් කරලා WhatsApp මැසේජ් එකක් දාලා ඉල්ලීමක් කරන්න. ඒතකොට ඔයාලට මේකප් ටෙස්ට් එකක් ගන්න පුළුවන්. සාධාරණ හේතුවක් එක්ක එහෙම නැත්නම් අනිවාර්යෙන් 3.20 එක්සෑම් එක තියෙනවා. එක්සෑම් එකට ලෑස්ති වෙන්න ඔය කාරණා ටික ඔළුවේ තියාගන්න. ඊගාවට ඔයාලා නිරන්තරයෙන් අහන දෙයක් තමයි අලුත් HRM එකක් පටන් ගන්නවද කියලා අහලා තිබුණා. අලුත් HRM එක පටන් ගන්නවා මාර්තු වල. මේ එන සතියේ දැන් ඇප්ලිකේෂන් ඉෂුව කරනවා. යාළුවෝ ඉන්නවනම් ඒ නම්බරේ දීලා ඒ නම්බරේට කතා කරන්න කියන ඔයාලා ගන්න නම්බරයක් තියෙනවද දැන්? ඒ නම්බරේට WhatsApp message එකක් දාන්න කියන ඇප්ලිකේෂන් එක එන සතියේ දැන් ඉෂුව කරන්න පටන් ගන්නවා. හරි? විභාගයට ලෑස්ති වෙන්න වෙන මූලිකව මම ඔන්න ඔය කාරණා ටික ඉවර කරා. ලබන සතියේ මට කතා කරන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන්නේ මොකක්ද? ඒකවල සුද්ධ මූල්‍ය ව්‍යාපෘති කියන්නේ මොනවද? මෙන්න මේ සම්බන්ධයෙන් මම කතා කරනවා. ඊට පස්සේ සති දෙකම මම පාවිච්චි කරන්නේ ඔයාලත් එක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා 20 වෙනිදා විභාගයට සූදානම් වීම සඳහා. හරි? ඒ වගේම මෙන්න මේ කාරණාව එළමෙන මාර්තු මාසයේ පොය දවසේදී අපි සියලු දෙනාම ඒකට එකතු වෙලා අපි සාමූහික ක්‍රියාකාරකමක් විදියට ලංකාවේ ඉන්න ඔයාලා තැන් වල ඉන්න අවම සත්තු 10 දෙනෙකුටවත් බලපොඩ්ඩු දානයක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඒකට අනිත් කණ්ඩායමුත් සම්බන්ධ වෙනවා. ඔයාලා හැමෝම සම්බන්ධ වෙලා ඒක උපරිමයෙන්ම කරන්න උත්සාහ කරන්න ඕනේ නේද? මේක සත්තුන්ට කරන එකක් නෙවෙයි අවසානයේ ගත්තට පස්සේ තමන්ටම කරගන්න දෙයක්. ඒ නිසා අපි මේ කටයුත්ත කලින් කණ්ඩායමුත් අපි එහෙම එකතු වෙලා කරා. අවස්ථාවක් තිබ්බොත් එහෙම ඔයාලගේ ෆයිනල් එක්සෑම් එකෙන් පස්සේ හරි ඔයාලා සම්බන්ධ කරලා ආගමික වශයෙන් ඔයාලගේ මානසික සුවතාවය උදෙසා වැඩසටහනක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ කොරෝනා යම් ප්‍රමාණයකට හරි අඩු වුණොත්. ඒ නිසා ඒකත් ඔළුවේ තියාගන්න අනිවාර්යයෙන්ම මේ පොයේ දවසේ වෙන වැඩකට යොදා ගන්න එපා. ඒ වැඩේ සඳහා යොමු කරලා තියාගන්න. ඔයා හොස්ටල් එකේ ඉන්න උනොත් හොස්ටල් එකේ ඉඳන් හරි ඒ දේ කරන්න පුළුවන් විදිහට ඒක හදාගන්න. හරිද? ඔය කාරණා ටික ඔළුවේ තියාගන්න මොනවා හරි ගැටලුවක් තිබුණොත් WhatsApp කරා විමසන්න. එහෙනම් මේ වෙනකොට අපේ විභාගය සඳහා අවශ්‍ය කරන සියලු කරුණු කාරණා කතා කරලා ඉවරයි. තවත් පොඩි කොටසක් තියෙනවා. ඒක මම ලබන සතියේ කතා කරලා ඉවර කරන්න. ඊට පස්සේ සති දෙකම මම පාවිච්චි කරනවා. ඔයාලා ප්‍රශ්න කතා කරලා ඊට පස්සේ අන්තිම සතියේ මම ඔයාලට ආසන්න වශයෙන් එයි හිතන ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. හරිද? ලබන සතියේ ප්‍රශ්න කතා කරලා අන්තිම සතියේ ඔයාලට එයි කියලා හිතන පේපර් එක මම සාකච්ඡා කරනවා. ඉතින් ඒකත් එක්ක අපි මූලික කටයුතු ටික ඉවර කරනවා. විභාගයෙන් පස්සේ සතිය අපි ප්‍රොජෙක්ට් එක පිළියෙල කිරීම සම්බන්ධයෙන් කතා කරනවා. ඒක ලෙටර් එක ඉෂුව කරන එක ගැන කතා කරනවා. ඒතකොට 20 එක්සෑම් තියෙනවා. 27 ප්‍රොජෙක්ට් එක ෆයිනල් ප්‍රොජෙක්ට් එක කොයි විදිහටද පිළියෙල කරන්නේ කියලා ඒක කතා කරනවා. 27න් පස්සේ ඔයාලට ඉරිදා පන්ති නිමාඩු හම්බ වෙනවා. මේ මාස කීපයක කාලයක් මොකටද ප්‍රොජෙක්ට් එක සබ්මිට් කිරීම සඳහා. හරිද? right. එහෙනම් ඔයාලගේ පේමන්ට් කරන ගැන අහලා තියෙනවා. පේමන්ට් අර පරණ නම්බරේටම දාන්න. ඒ නම්බරේටම දාලා රිසිට් එක දාන්න. ඒක තමයි ඔයාලට කරන්න තියෙන්නේ. පේමන්ට් කරනකොට ඔයා 17500 ගෙවුවද කියලා බලන්න. කලින් 8500ක් ගෙවලා තිබ්බනම් දැන් ගෙවන්න තියෙන 9000. කලින් 9000 ගෙවලා තිබුණා නම් දැන් ගෙවන්න තියෙන්නේ 8500ක්. එතකොට ඇතුළත් වීමේ ගාස්තුවත් එක්ක රුපියල් 18000ක් ගෙවලා තිබ්බනම් ප්‍රමාණවත්. හරිද? ඔය කරුණු කාරණා ටිකත් එක්ක එහෙනම් මම අද දවසේ මේක ඉවර කරනවා. අද දවසේ ඔයාලා මේක හරහා මේ ගත්ත දේවල් එක්ක අනිවාර්යයෙන්ම මේ එන සතිය ඇතුළත කේස් ස්ටඩීස් 3ක්වත් ලියලා ඇස්විලා ඉන්න. රයිට්? එහෙනම් අපි අදට මේ කටයුතු ඉවර කරනවා. යාළුවෝ ඉන්නවා යාළුවන්ට මතක් කරන්න HRM එකේ ඩිප්ලෝමා එකේ අලුතෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඔයාලා ලෑස්ති වෙලා ඉන්න. ඔයාලගේ මම දන්නා සමහර ළමයිට ෆයිනල් එක්සෑම් තියෙනවා මේ දවස්වල කැම්පස් එකේ. ඒවත් ලියන්න. ඒ අතර මේකත් අනිවාර්යයෙන් කරගන්න අතාරින්න එපා. හරි? එහෙනම් අපි අදට මේ කටයුතු ඉවර කරමු. ගැටලු මොනවද තිබුණොත් එහෙම අනිවාර්යයෙන්ම WhatsApp කරා ඉමසීමක් කරන්න. එහෙනම් බොහොමත්ම ස්තුතියි. Thank you, sir. Thank you, sir. Welcome.